දෙවියන් වහන්සේ අද අපිට උන්වහන්සේගේ වචනයෙන් කතා කරන්න කියලා අපි මේ වෙලාවේ යාඥා කරමු. අපි හැම කෙනෙක්ම අපි හැමෝම අපගේ සිත් දෙවියන් වහන්සේ වෙතට යොමු කරගනිමින් සිටිමු. දෙවියන් වහන්සේ අපට මේ වෙලාවේ උන්වහන්සේගේ මඟ පෙන්වීම ලබා දෙන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිමින් උන්වහන්සේගේ පාද පාමුලට ගමන් කරමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ සියලු දෙනාට ඔබ වහන්සේගේ වචනයෙන් කතා කරන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි. අද දවස් අපි උන්වහන්සේට බාර කරලා උන්වහන්සේ අපිට කතා කරන්න කියලා අපි මුලින්ම යාඥා කරමු. බ්‍රදර් කුමාර අද දවස් බාර කරලා යාඥා කරන්න. सर्वबलधारी सर्वपरात्म देव වහන්සේගේ ප්‍රේයස වහන්සේගේ නාමයෙන් පාදපම් ස්වාමීනි මුදෑසන 34 වෙනි දවසේ ස්වාමීනි වහන්සේ අපේ කැඳවා තිබෙන සංස්කෘති කරනවා ස්වාමීනි විවිධ දේශයන්වලදී වලින් විවිධ ස්ථාන වලින් වහන්සේගේ දරුවන් ස්වාමීනි යටහත් වෙමින් වහන්සේ ඉදිරියේ මේ මොහොතේ සූදානම් වෙ සිටිනේ වහන්සේගේ ජීවමාන වචනේ අසන පිණිස ස්වාමීන් වහන්සේ එකිනෙකාගේ සිත්වලට වහන්සේ කතා කරන සූදානම් කර තිබෙන වචන නිසා ස්තුති කරනවා ස්වාමීනි අපගේ පැරණි මාර්ග පැටිගේ මාර්ග ස්වාමීනි අපට යන්න නොහැකි වුණු දේ මාර්ග ස්වාමීනි වහන්සේ නැවත වහන්සේ අපිට දිනපතා වචනය තුලින් අප වෙතට වහන්සේ ගෙන තිබෙන නිසා ස්තුති කරනවා ස්වාමීනි මේ දවසේදී මේ වචනය ගෙනෙන වගේ 16 වහන්සේ ආලේප කර වහන්සේගේ මුඛය ඔගේ මුඛය වහන්සේ ආලේප කළා ස්වාමීනි ඒ නිවැරදි වචනය ඔබට එවන්න ස්වාමීනි ස්වර්ගයේ සිට වහන්සේ නිදහස් කරන්න ස්වාමීනි වහන්සේ සියලු දෙනා වහන්සේගේ හස්තයට බාර කරනවා නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුන් නාමයෙන් හරි අපි අද දවසේ අපිට කියවන්න තියෙන සුද්ධ ලියවිලි පරිච්ඡේදය උත්පත්ති පොතේ යාකෝබ් විසින් තමන්ගේ පුත්‍රයන්ට ආශිර්වාද කිරීම පිළිබඳව ඒක උත්පත්ති 49 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. අපි එතනට යන්නට පෙර ද්විතීය කතාව පොතේ 18 වෙනි පරිච්ඡේදයේ පළමුවෙනි පදයේ සිට අපි පහළට මුලින්ම අධ්‍යයනය කරමු. අපි ලෙවී වරුන්ගේ කැඳවීම සහ ලෙවී වරුන්ට දෙවියන් වහන්සේ දීලා තිබෙන වගකීම ලෙවී වරුන් සම්බන්ධයෙන් ජාතියේ අනිත් අයට දුන් වගකීම ලෙවී වරුන්ට ඇයි ඒ කැඳවීමට එන්න සිද්ධ වුණේ කියන කාරණය පිළිබඳව අධ්‍යයනය කරන්න සූදානම් වෙනවා. ලෙවී කියලා කියන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන්ම වෙන් කරගත්ත උන්වහන්සේගේ සැපයීමෙන් ජීවත් වෙන පිරිසක්. ලෙවී වරුන්ගේ සැපයීම සහ උරුමය දෙවියන් වහන්සේ පමණයි. ලෙවී වරුන්ට දේශය බෙදද්දී ඔවුන්ට කොටසක් ලැබුණේ නැහැ. ඊශ්‍රායල් ගෝත්‍ර 12ක් තිබුණට දේශය බෙදුවේ කොටස් 11කට. 11කට බෙදලා ලෙවී වරුන්ට කොටසක් නොදී සිටියා. ඔවුන් ආස කරපු දේ ඔවුන් මෙච්චර කාලයක් පොරොන්දු දේශයට පැමිණෙන්න ආසාවෙන් බලාගෙන හිටියා. හැබැයි පොරොන්දු දේශයට ආවට පසුව ලෙවී වරුන්ට වෙනම උරුමයක් ලැබුණේ නැහැ. ඒ පිළිබඳව ද්විතීය කතාවේ 18 වෙනි පරිච්ඡේදයේ 1 සිට 15ට විස්තර වෙනවා. අපි පළමුවෙනි පදයේ සිට 15ට කියවමු. සිස්ටර් රාණි කියවන්නේ ඒක. පූජකයන්ට දිය යුතු දේ. ලෙවිවරුන් වූ පූජකයන්ටද ලෙවීගේ මුළු ගෝත්‍රයටද ඊශ්‍රායෙල් සමග කොටසක්වත් උරුමයක්වත් නොලැබේ. ඔහු ස්වාමින් වහන්සේගේ ගිනි පූජාද උන්වහන්සේගේ උරුමයද කන්නෝය. ඔවුන්ට තමුන්ගේ සහෝදරයන් අතරෙහි උරුමයක් නොලැබේ. ස්වාමින් වහන්සේ ඔවුන්ට කී ලෙස ඔවුන්ගේ උරුමය නම් උන්වහන්සේමය. හරි එතනින් නතර කරන්න. හරි ඊළඟ පරිච්ඡේදත් පෙරලගෙන ඉන්න අපි මේවා කියවන්න අවශ්‍ය නිසා අදාළ පරිච්ඡේද ටික මුලින්ම තෝරගෙන ඉන්න කියවන්න සූදානම් අය. එතකොට මෙතන කියනවා ද්විතීය කතාවේ 18
ලෙවිවරුන්ට වෙනම උරුමයක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට දෙවියන් වහන්සේ දෙන දෙයකින් යැපිලා ඉන්න සිද්ධ වෙනවා. ඔවුන්ගේ උරුමය නම් දෙවියන් වහන්සේම තමයි. දෙවියන් වහන්සේ ඔවුන්ට කොයි වෙලාවක හරි උන්වහන්සේගේ සැපීම් ක්‍රමයකින් යමක් ලබා දුන්නොත් ඒක ලෙවි වංශයට ලැබෙනවා. එහෙම නැතුව ලෙවි වංශයට වෙනම උරුමයක් වෙන් කළ ලබා දුන්නේ නැහැ. දැන් ලෙවිවරු කියලා කියන්නේ යාකෝබ්ගේ තුලින් පැමිණි ගෝත්‍ර 12 එක ගෝත්‍රයක්. එක පුත්‍රයෙක්ගෙන් පැමිණි ගෝත්‍රයක්. හැබැයි ඇයි එයාට වෙනස්කමක් සිද්ධ වුනේ? එයා ඇත්තටම දැන් අනිත් ජාති අනිත් ගෝත්‍ර 12ම දෙවියන් වහන්සේගෙන් විවිධ දේවල් අපේක්ෂා කළා. ඔවුන්ට ඒව ලැබුණා. දේශය ලැබුණා. දේශයෙන් උරුමයක් ලැබුණා. ඔවුන්ට වගාවන් කරන්න, රැකියාවන් කරන්න, ව්‍යාපාර කරන්න අවසරය ලැබුණා. Taman කැමති දේවල් ගොඩනගා ගන්න, Taman කැමති දේවල් ලබා ගන්න, Tamanට ආස දේ අත්කර ගන්න ඇත්තටම ඊශ්‍රායලයේ අනිත් ගෝත්‍ර වලට අවස්ථාව තිබුණා. ඔවුන්ට ඒවා අවසර දීලා තිබුණා. හැබැයි ලෙවි වංශයට මොකද උනේ? ලෙවි වංශයට දෙවියන් වහන්සේ එම අවසරය දීලා තිබුණේ නැහැ. ඔවුන්ව දෙවියන් වහන්සේ වෙනුවෙන්ම කැප කරගත්ත පූජක වංශයක් විදිහට වෙන් කරගත්තා. ලෙවිවරු Taman ආස කරපු දේ අත්කර ගැනීමේ හැකියාවක් ලෙවිවරුන්ට තිබුණේ නැහැ. ඒ කියන්නේ ලෙවිවරුන්ට වෙන ආසාවල් බලාපොරොත්තු එයාලත් ආස කරපු දේවල් තිබුණේ නැද්ද? දෙවියන් වහන්සේගේ පූජකවරුන්ට තිබුණා. එයාලටත් අනිත් ගෝත්‍ර 11ට වගේම ලෙවි වංශයත් ආස කරපු දේවල්, බලාපොරොත්තු වෙච්ච දේවල්, දෙවියන් වහන්සේගෙන් ඉල්ල ගන්න ආසාවෙන් හිටපු දේවල් ගොඩක් තිබුණා. හැබැයි ඒ කිසි දෙයක් දෙවියන් වහන්සේ ඔවුන්ට උරුමයක් විදිහට වෙනම වෙන් කරලා ලබා දුන්නේ නැහැ. හරිද? ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව උන්වහන්සේ එහෙම දැන් එයාලට කරපු අසාධාරණයක්ද කියලාත් අපිට හිතෙනවා. එතකොට අනිත් ගෝත්‍ර ඔක්කොටම දීලා ඇයි ලෙවි වංශයට විතරක් එහෙම දෙන්නේ නැතුව නුඹලා මම දෙන දෙයක් කාලා බිල පාඩුවේ ඉන්න ඕන. දැන් මේ දේශයේ බෙදුවට පස්සේ ලෙවිවරුන්ට අඩු ගානේ ඉන්න හිටින්න භූමියක්වත් තිබුණේ නැහැ. ඔවුන් කූඩාරම වටා සම්මුඛ වීමේ කූඩාරම වටා පොඩි පොඩි කූඩාරම් ගහගෙන පොඩි භූමි ප්‍රදේශයක මේ ලෙවි වංශය ජීවත් වෙන්න පටන් ගත්තා. හැබැයි ඊශ්‍රායලයේ අනෙකුත් ගෝත්‍ර 11ට භූමිය බෙදලා දුන්නා. ඔවුන්ට විවිධ භූමි වගාබිම්, ඔවුන්ගේ නිවෙස් තනා ගන්න ඉඩම් මේ ඔක්කොම දේශයෙන් ලැබුණා. ඔවුන්ට ව්‍යාපාර කරන්න අවස්ථාව ලැබුණා, වගා කළා. ඔවුන් තම තමන් ආස කරන හැමදේම ගොඩනගා ගත්තා. රැකියාවල් කළා. කර්මාන්ත කළා. ඔවුන් තමන්ගේ දරුවන් එක්ක තමන්ගේ පවුල් ගොඩනගා ගත්තා, නිවෙස් ගොඩනගා ගත්තා. ඒ හැමදේම ඔවුන් තමන්ගේ ශක්තියෙන් මුදල් උපයලා තමන්ට හැකි විදිහට ඒ හැම දෙයක්ම තමන් ආස කරපු දේවල් ළඟා කරගත්තා. ඔවුන්ට ඒකට කිසි බාධාවක් තිබුණේ නැහැ. ඔවුන් ඒවා අත්කරගත්තා. හැබැයි ලෙවි වංශයට ඒ තමන් බලාපොරොත්තු වෙන ආස කරන දේ නොලැබිලා ඔවුන් ඇත්තටම මේ පොරොන්දු දේශයට ආවට පසුවත් අවුරුදු ගණනාවක් ඔවුන්ට ඉන්න හිටින්න තැනක් නැතුව දෙවියන් වහන්සේ නිකම් පොඩ්ඩියට වෙන් කළ දුන්න පොඩි භූමියක කූඩාරම් කිහිපයක් ගහගෙන ඒවයි ජීවත් වෙන්න පටන් ගත්තා. අපේක්ෂා කළ කිසිවක් ලෙවි වංශයට ලැබුණේ නැහැ. මෙසේ වෙන්න හේතුව කුමක්ද? අපි උත්පත්ති පොතේ 34 වෙනි පරිච්ඡේදය වෙතට අවධානය යොමු කරද්දී ඊට පෙර අපි අද දවසට નિયમિત ශුද්ධ ලියවිලි කියවීම වන යාකෝබ් විසින් තම පුත්‍රයන්ට ආශිර්වාද කිරීම කියන කොටස පෙරලා ගමු. ඒ කොටස අපි මුලින් ඉඳලා කියවමු. උත්පත්ති 49 සිට 15ට සිස්ටර් රාණි කියවන්න. යාකොබ්ගේ මරණාසන්නයේදී පුත්‍රයන් 12 දෙනාට ආශිර්වාද කිරීම. එවිට යාකොබ් තමාගේ පුත්‍රයන් කැඳවා මතු කාලයේදී නුඹලාට පැමිණෙන්න තිබෙන දේ නුඹලාට දන්වන පිණිස රැස්වයල්ලා. යාකොබ්ගේ පුත්‍රයනි, රැස්ව අසාපල්ලා. නුඹලාගේ පිය වූ ඊශ්‍රායලට කන් දියල්ලා. රූබෙන්, නුඹ මාගේ කුළුඳුලාය. මාගේ බලය, මාගේ ශක්තියේ නාඹුල් ඵලය. ශ්‍රේෂ්ඨ භාවයේ උතුම්කමය, පරාක්‍රමයේ උතුම්කමය. ජලයමෙන් අස්තිර වූ නුඹට ප්‍රධානකම නොලැබෙන්නේය. කුමක් හේින්ද නුඹ නුඹේ පියාගේ ඇඳට නැගුණේය. එකල නුඹ එය කිලුටු කළේය. ඔහු මාගේ යහනට නැගුණේය. සිමියොන් සහ ලෙවි සහෝදරයෝය. ඔවුන්ගේ කඩු වනාහි බලහත්කාරකමේ ආයුධය. එම්බා මාගේ ආත්මය ඔවුන්ගේ මන්ත්‍රණයට ඇතුල් නොවන්න. මාගේ මහිමය ඔවුන්ගේ සමාගමට එකතු නොවන්න. කුමක් හේින්ද ඔවුන්ගේ කෝපයෙන් ඔහු මිනිසෙකු මැරුවෝය. ඔවුන්ගේ හිතුවක්කාරකමෙන් ගොනෙකුගේ කුදි කැපුවෝය.
ඔවුන්ගේ කෝපය රෞද්‍ර නිසාද ඔවුන්ගේ උදහස ක්‍රූරතර නිසාද ඊට ශාප වේවා. මම ඔවුන් යාකොබ් අතරෙහි බෙදා ඊශ්‍රායෙල් අතරෙහි විසිරුවන්නෙමි. හරි. දෙරින් අතර කරන. දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ. යාකෝබ් තමන්ගේ පුත්‍රු කැඳවලා එක එක්කෙනාට මතු අනාගතයේ සිද්ධ වෙන්නට යන කාරණා කියලා ඔවුන් එක එක්කෙනා වෙතට තමන් දෙවියන් වහන්සේගෙන් ලබාගත් ආශිර්වාදය නිදහස් කරමින් සිටියා. යාකෝබ් මිය යන්නට ප්‍රථමයෙන් තමන්ගේ පුත්තු කැඳවල මෙන්න මේ ආශිර්වාද ලබා දුන්නා කියලා කියනවා. මෙහෙම ආශිර්වාද ලබා දෙද්දී එක එක පුතාව කැඳෙව්වා. එක එක පුතාගෙන් එක එක ගෝත්‍රයේ ඊශ්‍රායල් එක එක ගෝත්‍ර බිහි වුණා. මේ අයගෙන් එක එක්කෙනා තම තමන්ගේ ක්‍රියාවන් වල විදිහට ඔයා මෙහෙම කරපු නිසා මේ ආශිර්වාදය ලැබෙනවා. මේ දේ කළ නිසා ඔයාට මේ ආශිර්වාදය ලැබෙනවා. නමුත් නුඹ අස්තීර නිසා නුඹට ප්‍රධානකම ලැබෙන්නේ නැහැ කියලා සමහර අයට කිව්වා. ඔහොම කියාගෙන එක එක අයට අනාගතයේ වෙන්න යන දේ සහ එක එක අයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන අතරේ ලෙවි වංශය කැඳවල මොකද්ද කිව්වේ? සිමියෝන් සහ ලෙවි සහෝදරයෝය. ඔවුන්ගේ කඩුවනාහි බලහත්කාරකමේ ආයුධය. එම්බා මාගේ ආත්මය ඔවුන්ගේ මන්ත්‍රණයට ඇතුල් නොවන්න. මාගේ මහිමය ඔවුන්ගේ සමාගමට ඇතුල් නොවන්න. කුමක් හේින්ද? ඔවුන්ගේ කෝපයෙන් ඔවුහු මිනිස්සෙකු මැරුවෝය. මොකද්ද මේ කියන්නේ? මේ ඈත අතීතයේ වෙච්ච කතාවක් අරගෙන අතීතයේ මේ ලෙවි වංශය කරපු වරදක්, ලෙවි වංශයේ ප්‍රධාන වෙලා කරපු වරදක් පිළිබඳව යාකෝබ් මේ වෙලාවේ සිහි වෙලා ඔවුන්ට කියනවා නුඹලට දේශයේ ආශිර්වාදයක් මෙහෙම පැමිණෙන්නේ නැහැ. නුඹලා කළ වරද නිසා නුඹලට ශාපයක් නුඹලා කෙරෙහි පැමිණෙනවා. නුඹ මගේ පුතෙක් තමයි. නුඹ ඊශ්‍රායල් ගෝත්‍ර 12න් එක ගෝත්‍රයක් තමයි. ඒ වුණාට නුඹ අතීතයේ කළ එක වරදක් නිසා නුඹේ වංශයට මෙන්න මේ වගේ ශාපයක් දඬුවමක් පැමිණෙන්නට නියමිතයි. මොකද්ද මේ කරපු වරද? ලෙවි වංශයට පසු කාලීනව අපි කිව්වා ද්විතීය කතාවේ විස්තර වෙන පරිදි ඔවුන් පොරොන්දු දේශයට එනකොට ඔවුන්ට අඩු ගානේ ඉන්න හිටින්නවත් තැනක් තිබුණේ නැහැ. ඔවුන්ට පොරොන්දු දේශයට ඇවිල්ලා ජීවත් වෙන්න භූමියක් තිබුණේ නැහැ. ඔවුන් ආස කරපු දේ ලැබුණේ නැහැ ලෙවි වංශයට. එහෙම වෙන්න හේතුව අපිට දැන් මෙතන පේනවා. යාකෝබ් ලෙවි කියන පුත්‍රයාට එක ශාපයක් දෙනවා. ඔයා මෙන්න මේ වරද කරපු නිසා මෙන්න මේ දඬුවම නුඹ කෙරෙහි රඳා පවතිනවා. මෙතනින් එහාට නුඹේ වංශයට මෙන්න මේ දඬුවම පැමිණෙනවා. ඒ වරද එයා කරපු වරද මොකද්ද? එහෙම එයා කෙරෙහි ශාපයක් පැමිණෙන්න හේතුව මොකද්ද කියන එක අපිට බලන්න පුළුවන්. උත්පත්ති පොතේ 34 වෙනි පරිච්ඡේදයේ පළමුවෙනි පදයේ සිට 31 වෙනි පදයේ දක්වා විස්තර වෙනවා දීනාගේ ප්‍රවෘත්තිය කියලා කතාවක්. මේක උත්පත්ති 34 යාකෝබ් සහ ඔවුන්ගේ පුත්‍රයන් දෙවියන් වහන්සේ ලබා දුන්න දේශයට ඇවිල්ලා පදිංචි වෙලා ඔවුන් දැන් ඒ දේශයේ ජීවත් වෙන්න පටන් ගත්තට පසුව සිදුවුණු කතාවක් පිළිබඳව යාකෝබ්ට මේ පුත්‍රයන් සියලු දෙනා ලැබිලා හිටියා. ඔවුන් ලැබිලා යාකෝබ් සමග ඒ පුත්‍රයන් එකතුව ඒ පවුල ජීවත් වෙච්ච කාලේ ඔවුන් තමන්ට ලැබුණු දේශයේ වගාවන් කරගෙන ඒ දේශයේ තමන්ගේ පවුල් වර්ධනය කරගෙන හිටියා. මෙන්න මේ කාලේ සිද්ධ වෙච්ච එක කතාවක් පිළිබඳව 34 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. එහි කියලා තිබෙනවා දීනා කියලා දුවෙක් හිටියා යාකෝබ්ට. ඒතොර මේ දියණියනුත් හිටියා යාකෝබ්ට. පුත්‍රයෝ 12 දෙනාගෙන් තමයි මේ ගෝත්‍ර 12 හැදුනේ. හැබැයි මෙන්න මේ දීනා කියන දුව එක අවස්ථාවක මේ දේශයේ ඇවිදින්න ගියපු වෙලාවක ඒ දේශයේ හිටපු එක ප්‍රධානියෙකුගේ තරුණයෙක් සමග සම්බන්ධතාවයක් ඇති වුණා. ඔවුන් දෙදෙනා අතරේ සම්බන්ධතාවයක් ගොඩනැගුණා. මෙන්න මේ පිළිබඳව 34 වෙනි පරිච්ඡේදයේ 15ට විස්තර වෙනවා. අපි එතන 3 වෙනි පදයේ සිට 15ට කියමු. හාමෝර්ගේ පුත්‍ර වූ ෂෙකෙම් ඒ දේශයේ හිටපු අධිපතියෙක් තමයි හාමෝර් කියලා කියන්නේ. මෙන්න මේ හාමෝර්ට හිටිය පුතෙක් ෂෙකෙම් කියලා. මේ ෂෙකෙම් එක්ක දීනාට සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. මේ ෂෙකෙම් කියන පුත්‍රයා ඒ දේශයේ හිටපු යාකෝබ්ගේ වංශයට අදාළ කෙනෙක් නෙමෙයි. ඒ දේශයේ හිටපු වෙන කෙනෙක්. එයා මෙන්න මේ දීනා කියන යාකෝබ්ගේ දුවට ඇලුම් වුණා. එයාට ආදරය කරන්න පටන් ගත්තා. ඒ නිසා 3 වෙනි පරිච්ඡේදයේ කියනවා
3 වෙනි පදයේ සිට ඔහුගේ සිත යාකෝබ්ගේ දුව වූ දීනා කෙරෙහි ඇලුම් විය. ඔහු ඒ තරුණියට ආදරේව ඇයට කරුණාවන්ත ලෙස කතා කළේය. ෂෙකෙම් තමාගේ පිය වූ හාමෝට කතා කොට මේ තරුණිය මට භාර්යාවකට දුන මැනවයි කීය. හරිද? මෙන්න මේ විදිහට තමන්ගේ තාත්තටත් කියනවා මට මෙන්න මේ ගෑනු ළමයෙක් හම්බුණා මං එයාට ආදරය කරනවා කියලා යාකෝබ්ගේ දියණිය දීනා ගැන තමන්ගේ තාත්තටත් කිව්වා. මට මෙයාව විවාහ කරලා දෙන්න කියලා මේ ෂෙකෙම් කියන තරුණයා මේ තරුණියට ඇලුම් වෙලා එයාට ආදරය කරන්න පටන් ගත්තා. ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩනැගුණා. ඒක මේ පරිච්ඡේදයේ මුලදී විස්තර වෙනවා. එයාලා සමහර වැරදි සම්බන්ධතාවලටත් වැටුණා. ඉතින් ඒක ඔවුන්ගේ නොදැනුවත්කම නිසා හෝ ඔවුන් ඒ වෙලාවේ ඔවුන්ගේ සම්බන්ධතාවය තුලදී කොහොම හරි ඔවුන් දෙදෙනා අතරේ සම්බන්ධතාවයක් ගොඩනැගුණා. ඒ කෙසේ වෙතත් ෂෙකෙම් අසාධාරණයක් කරන්න හිතුවේ නැහැ දීනට. ෂෙකෙම් කියන පුත්‍රයා දීනට ආදරය කළා. ඒක නිසා දීනා ලබා ගන්න ඇයව විවාහ කරගන්න තමන් කැමතියි කියලා තමන්ට අවශ්‍යයි කියලා තමන්ගේ තාත්තට කිව්වා. ඉතින් ෂෙකෙම්ගේ තාත්තා ගිහිල්ලා යාකෝබ් එක්ක ඒ කියන්නේ දීනාගේ තාත්තා සහ දීනාගේ පවුලේ අයත් එක්ක මේ ගැන කතා කළා. ඉතින් ඒට ගිහිල්ලා කතා කරපු විදිහ 6 වෙනි පදයේ සිට 15ට විස්තර වෙනවා. අපි ඒක කියවමු 6 වෙනි පදයේ සිට 15ට. ෂෙකෙම්ගේ පිය වූ හාමෝර් යාකෝබ් සමග කතා කරන පිණිස ඔහු වෙතට පිටතට ගියේය. යාකෝබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකෝබ්ගේ දුව සමග සයනය කිරීමෙන් ඉස්රායෙල් අතරේ නොකයටයුතු වූ නින්දිත කමක් කළ හේයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝප වූහ. හාමෝර් ඔවුන් හා සමග කතා කරමින් මාගේ පුත්‍ර වූ ෂෙකෙම්ගේ සිත නුඹලාගේ දියණිය කෙරෙහි ඇලුම් වේ. ඈ භාර්යා කොට ඔහුට දුන මැනවි. තවද අප හා සමග විවාහ ගනුදෙනු කරමින් නුඹලාගේ දූවරුන් අපට දෙන ලෙසත් අපේ දූවරුන් නුඹලාට ගන්න ලෙසත් ඉල්ලමි. මෙසේ නුඹලා අප සමග වාසය කරන්නහුය. දේශයේද නුඹලා ඉදිරියෙහි තිබේ. මෙහි වාසය කරමින් වෙළඳාම් කර උරුම වාසි ලබා ගනිල්ලා යයි කීවේය. ෂෙකෙම්ද දීනාගේ පියාට හා සහෝදරයාටත් කතා කොට නුඹලාගෙන් මට කරුණාව ලැබේවා. නුඹලා මට කියන දේ දෙන්නෙමි. කොපමණ දායාද හා තෑගි මට නියම කළත් නුඹලා මට කියන ප්‍රකාරයට දෙන්නෙමි. කොහොම නමුත් තරුණිය මට භාර්යා කොට දුන මැනවයි කීවේය. හරි. එතනින් අපි නතර කරමු. මේක කියනවා ෂෙකෙම්ගේ තාත්තා ඇවිල්ලා යාකෝබ් එක්ක කතා කළා. යාකෝබ්ට කතා කරලා කිව්වා මගේ පුතා ඔයාගේ දුවට කැමති වෙලා ඉන්නවා. එයාව විවාහ කරලා දෙන්න කියලා. ඒ වගේ මේ වෙලාවේ දීනාගේ සහෝදරයනුත් හිටියා. ඒ වෙලාවේ ෂෙකෙම්ගේ තාත්තා ඇවිල්ලා හොඳින් කතා කළා මේ යාකෝබ් එක්ක. කතා කරලා කිව්වා මේ දෙන්න අතරේ සම්බන්ධතාවයක් ඇති වෙලා තිබෙනවා. මේ අපේ පුතා සහ ඔයාගේ දුව අතරේ. ඒක නිසා අපි මෙයාලව විවාහ කරලා දෙමු. ඔයාට පුළුවන් අපේ දේශය එක්ක එකතු වෙලා මේ දේශයේ වෙළඳාම් කරන්න. මෙහි ඔයාලට ඕන දෙයක් කරගන්න පුළුවන්. අපි ඔයාලා ඉල්ලන දෙයක් දෙන්නම්. ඒ වගේම ෂෙකෙම් කියන පුත්‍රයාත් ඇවිල්ලා යාකෝබ්ට කිව්වා මට ඔයාගෙන් සහ මේ දීනගේ සහෝදරයන්ගෙන් මට කරුණාව ලැබේවා. ඔයාලා ඉල්ලන ඕන දෙයක් මම දෙන්නම්. ඔයා කොච්චර තෑගි සහ දායාද නියම කළත් නුඹලා කියන ප්‍රකාරයට මම ඒව දෙන්නම්. කොහොම නමුත් මට තරුණියව විවාහ කරලා දෙන්න කියලා ෂෙකෙම් මේ පවුලෙන් ඉල්ලුවා. යාකෝබ්ගේ පවුලෙන්. ඉතින් හැබැයි යාකෝබ්ගේ සහෝදරයෝ ටික මේකට කැමති වුණේ නැහැ. හරිද? යාකෝබ්ගේ සහෝදර ප්‍රධානවම ලෙවි කියන පුත්‍රයා ලෙවි කියන දීනගේ සහෝදරයා මේකට කැමති වුණේ නැහැ. හරිද? මේක හරියන්නේ නැහැ. මේක මේ එයා ආස කරන දේ එයාට ඕන දේ එහෙම දෙන්න විදිහක් නැහැ. එයා වෙන ජාතියක කෙනෙක්. එයා අනිත් එක අපෙන් අහන්නෙත් නැතුව කොහොමත් අපේ නංගිත් එක්ක කලින්ම සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා. එයා කරපු වැඩේ වැරදි. මෙයාට මේක දෙන්න බෑ කියලා එයා කපටි විදිහට මෙන්න මේ ලෙවි කියන පුත්‍රයා ඇතුළු ඒ යාකෝබ්ගේ අනිත් පුත්තු ටික මෙයාලට කතා කළා. එයාලා කිව්වා මේ පුත්තු ටික ඒ ගෑනු ළමයාගේ අයියලා ටික කතා කරලා කිව්වා හරි අපි ඔයාට දෙන්නම් මේක මේ නංගිව විවාහ කරලා දෙන්නම්. හැබැයි ඔයා අපි කියන විදිහට කරන්න ඕන කියලා එයාලට කිව්වා අපේ වංශයේ හැටියට අපි කවදාවත් චර්මච්ඡේදනය නොකළ ජාතියක් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඒක නිසා
අපේ ජාතියේ නියමයේ ප්‍රකාරයට නුඹලගේ සියලු පිරිමින් චර්මච්ඡේදනය කරනවා නම් ඒකට එකඟ වෙනවා නම් අපිත් නුඹලා කියන විදිහට එකඟ වෙනවා. එහෙමනම් අපේ නංගිව ඔයාට විවාහ කරලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් ඒ තරුණයා කිව්වා හරි ෂෙකෙම් කිව්වා හරි ඔයා එහෙම කියනවා නම් අපේ වංශය අපි ඒකට යටහත් වෙනවා. මං ඔයාගේ නංගිට දීනට මම ආදරය කරනවා. එයා වෙනුවෙන් මම ඕන දෙයක් කරන්නම්. ඔයා කියන විදිහට අපේ ජාතියත් එහෙනම් චර්මච්ඡේදනය කළා ඔයාලත් එක්ක එකතු වෙන්නම්. හැබැයි මට තරුණියව ලබා දෙන්න කියලා ඉල්ලුවා. ඉතින් ඒ වෙලාවේ මේ යාකෝබ්ගේ පුත්තු ටික මේක කිව්වේ ඇත්තටම එයාලා එහෙම කරාම තමන්ගේ නංගිව එයාලට විවාහ කරන දෙන අරමුණෙන් නෙමෙයි. හරිද? එයාලා ඒ වෙලාවේ දුෂ්ට විදිහට ක්‍රියා කළා. හැබැයි ෂෙකෙම් කියන තරුණයා ඇත්තටම අවංකව ඇවිල්ලා මේ පවුලත් එක්ක කතා කළා මේ විවාහය කරලා දෙන්න කියලා ඉල්ලුවා. එයාගේ කැමැත්ත ආසාව ඉල්ලුවා. හැබැයි මේ පුත්තු ටික මොනවද දන්නවද කළේ? ප්‍රධානවම ලෙවි කියන පුතා තමයි මේක සැලසුම් කළේ. එයා කිව්වා දැන් අර ෂෙකෙම් සහ ඔහුගේ අනිත් මිනිස්සු ගිහිල්ලා එයාත් එක්ක හිටපු අනිත් අය ගිහිල්ලා හරි එහෙනම් අපි චර්මච්ඡේදනය කරන්නම් කියලා එයා ඒ චාරිත්‍ර අනුව ඒ චර්මච්ඡේදනය කළා. චර්මච්ඡේදනය කළාම ඔවුන්ට දින ගාණක් යනකම් යුද්ධයකට යන්න වෙන එලි පහලියට බහැලා වෙන දෙයක් කරන්න මහන්සි වෙලා වැඩක් කරන්න අමාරුයි. ඒක නිසා ඔවුන් දින ගණනාවක් චර්මච්ඡේදනයෙන් පස්සේ තමන්ගේ නිවෙස් වල තමන්ගේ නුවරවල් වල නතර වෙලා හිටියා. දැන් මෙයාලා ඉල්ලපු විදිහට එයාලා කරා. හැබැයි මේ යාකෝබ්ගේ පුත්තු ටික මොකක්ද දන්නවද කළේ? ලෙවි කියන පුත්‍රයා සැලැස්මක් හැදුවා. එයා කිව්වා මේ එක එක තරුණයෝ ඇවිල්ලා මේ ෂෙකෙම් ඇවිල්ලා මේ අපේ නංගිට ආස වෙලා ආදරේ වෙලා එයාව ගන්න ගියාට එහෙම දෙන්න බෑ. දැන් උන් ඔක්කොම කොහොමද චර්මච්ඡේදනය කරලා අමාරුවෙන් ඉන්නේ. අපි ගිහිල්ලා උන් ටික මේ වෙලාවේ උන්ට පහර දුන්නොත් උන්ව මරලා දාන්න පුළුවන් කියලා කිව්වා. උන් කොහොමත් ඊශ්‍රායල් අතරේ නොකල යුතු දෙයක් කරා. අපේ නංගි එක්ක අපෙන් අහන්න නැතුව මුලින්ම සම්බන්ධ වුණා. ඒක නිසා අපි ගිහිල්ලා මෙයාලට පහර දෙමු කියලා යාකෝබ්ගෙන් අහන්නෙත් නැතුව ඒ කියන්නේ දීනා එයාගේ ඒ සහෝදරයන්ගේ නංගිගේ තාත්තනේ යාකෝබ් තමන්ගේ තාත්තගෙන් අහන්නෙත් නැතුව මෙයාලා හිතුමනාපෙට ගිහිල්ලා ලෙවි කිව්වා අපි ගිහිල්ලා මුන්ට පහර දෙමු මුන්ව මරලා දාමු කියලා ගිහිල්ලා අර නුවර හිටපු ෂෙකෙම් කියන තරුණයා ඇතුළු ඒ මුළු නුවර හිටපු ඔක්කොම තරුණයන්ව කඩුවෙන් පහර දීලා මරලා දැම්මා. ඒක දැඩි දෙවියන් වහන්සේ දැඩි ලෙස විරුද්ධ වුණ දෙයක් බවට පත් වුණා. ඔවුන් වෙන ජාතියක පිරිසක් බව ඇත්ත. හැබැයි ඒ අය මේ ජාතිය කියපු දේ අහලා යාකෝබ්ගේ නිවස අය කියපු දේ අහලා හරි ඔයාගේ නංගිව අපිට විවාහ කරලා දෙන්න මං ඔයාලා කියන ඕන දෙයක් කරන්නම් කිව්වම එයා ඒ තරුණයෝ ටික ගිහිල්ලා ඒ ජාතිය අනිත් අය ගිහිල්ලා ඒ කිව්ව විදිහට කළා. අපේ මොනවද ඉල්ලන්නේ? ඒ දේ දෙන්නම් කියලා කිව්වා. ෂෙකෙම් කිව්වා මං ඔයාගේ නංගිට ආදරය කරනවා මට දෙන්න මට එයාත් එක්ක විවාහ වෙන්න අවසර දෙන්න කියලා ඉල්ලද්දී ඒ වුණාට ඒ තරුණය ආස කරපු දේ මේ ලෙවි ප්‍රදාන කරගෙන ඊශ්‍රායල්ගේ මේ ගෝත්‍ර 12 පුත්‍රයන් ලබා දෙන්න කැමති වුණේ නැහැ. මේකට මුල්ම සැලැස්ම හැදුවේ ලෙවි තමයි කෙතේ වැඩ කර ඉන්න ගමන් කිව්වේ මේ මුන්ට මෙහෙම මේ ආස දේවල් දෙන්න බෑ. අපි ගිහිල්ලා මෙයාට පහර දීලා මේ ජාතියේ මේ තරුණයන්ව මරා දාමු කියලා ලෙවි ප්‍රමුඛකම අරගෙන එයා කඩුවත් අරගෙන ඇවිල්ලා මොකක්ද දන්නවද කළේ? මේ අර අහිංසක ජාතියේ හිටපු අර ගෑනු ළමයට ආදරේ වෙලා එයාව විවාහ කරගන්න ආසාවෙන් බලාගෙන හිටපු ෂෙකෙම් ඇතුළු මුළු ඒ ජාතියේ තරුණයන්ව මරලා දාලා ඒ පමණක් නොවේ ඒ ජාතියේ හිටපු සියලු හරකුන්ගේ කුදි කපලා දැම්ම කියලා කියනවා. මේ විදිහට ඊශ්‍රායල් ජාතිය අතරේ ඔවුන් කරපු දැඩි දුෂ්ටකමක් විදිහට යාකෝබ් මේක දැක්කා. යාකෝබ් උදේ මෙයාලට කතා කරලා කිව්වා උඹලා මොකද්ද මේ කළේ? හරිද? එයාලගේ තාත්තා කතා කරලා කිව්වා බලපන් උඹලා කරපු විනාශය. ඒ දරුවෝ අපිත් එක්ක ඇවිල්ලා හොඳින් කතා කළා. මේ මගේ දුවව දීනව විවාහ කරගන්න කැමතියි කියලා ඒ ෂෙකෙම් ඇවිල්ලා මාත් එක්ක කතා කළා. එයා ඇවිල්ලා මගෙන් කරුණාව ඉල්ලුවා. එයා ආස කරන දේ එයා මගේ දුවට ආදරේ එයාව ලබා දෙන්න කියලා ඉල්ලුවා. හැබැයි උඹලා මොකද්ද මේ කරපු ජරා වැඩි? උඹලා රෑ ගිහිල්ලා ඒ මිනිස්සුන්ට පහර දීලා ඒ මගේ දුවව විවාහ කරගන්න හිටපු එයාට ආස වෙලා ඇලුම් වෙලා හිටපු දීනට ආදරය කරපු ෂෙකෙම් ඇතුළු ඒ මුළු ජාතියව කඩු මුවහතින් මරලා දැම්මා. උඹලා මොකද්ද මේ කළේ කියලා යාකෝබ් මේ අයට කතා කරලා ඇහුවා. ඒ පිළිබඳව උත්පත්ති 34 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ සිට විස්තර වෙනවා. අපි 30 වෙනි පදයේ සිට 15ට කියවමු. 34 30 ඉඳලා 15ට කියවන්න ඉක්මනට.
එවිට යාකොබ් සිමියොන්ටත් ලෙවිටත් කතා කොට දේශයේ වැසියන් වූ කානානිවරුන් සහ පෙරිස්සිවරුන් විසින් මා නුරුස්සනු ලබන්ට සැලැස්වීමක් නුඹලා පරිහැටියට පිරිහැරයට පත් කළහුය. ගණනින් ස්වල්ප වූ මට විරුද්ධව ඔවුන් රැස්ව මට පහර දෙනවා ඇත. මාහා මාගේ පවුල විනාශ වන්නේ යයි කීය. වේශ්‍යාවකට මෙන් අපගේ සහෝදරීට ක්‍රියා කරන්නට ඔහුට යුතුයදැයි ඔහු කීවාය. අර ලෙවීට කතා කරලා කිව්වා ලෙවී සහ සිමියොන් මෙයාලා තමයි මූලික තත්ත්වය ගත්තේ. ලෙවී තමයි සැලැස්ම ගැහුවේ ගිහිල්ලා ගහන්න. අර යාකෝබ් උදේම ලෙවීලට කතා කරලා කිව්වා උඹලා මොකද්ද මේ කළේ? ඒ මිනිස්සු ඇවිල්ලා අපිත් එක්ක හොඳට කතා කරලා ගියා දේශීය අධිපතියෙක් එයා. එයාගේ පුතාව මෙයාට විවාහ කරලා දෙන්න කියලා කතා කරලා ගියා. උඹලා මොකද්ද මේ ගිහිල්ලා කරපු වැඩේ? උඹලා පිටිපස්සෙන් ගිහිල්ලා පහර දීලා ඔවුන් ආස කරපු දේ ඔවුන්ට ලබා ගන්න ඉඩ දුන්නේ නැහැ. ෂෙකෙම් ආස කළා නුඹලගේ නංගි එක්ක විවාහ වෙන්න. ෂෙකෙම් ඒ ආස වෙච්ච දේ ලෙවි උඹ ගිහිල්ලා ඒක එයාට ලබා ගන්න දුන්නේ නැහැ. එයාව මරලා දැම්මා. නුඹ ඇවිල්ලා මහා දුෂ්ට ක්‍රියාවක් මේ කළේ කියලා. යාකෝබ් ඒ කරපු දේ තදින් විවේචනය කළ උන්ට කතා කළා. හැබැයි ඒ ලෙවි ඇතුළු ඒ පුත්‍රයන් තමන් කරපු වැරද්ද පිළිගත්තේ නැහැ. ඔවුන් කිව්වා නෑ යා අපිට කියන්නේ නැතුව අපේ නංගිත් එක්ක සම්බන්ධ වුණා. ඒකයි අපි ගිහිල්ලා මැරුවේ කියලා කිව්වා. හැබැයි යාකෝබ් කියලා කිව්වා මේ මොනවා වුණත් එයාලා ඇවිල්ලා අපිත් එක්ක කතා කළා. අපේ දුව විවාහ කරගන්න කැමති වුණා. එයාලා ඒකට ආස වෙච්ච දේ නුඹලා ලබා දුන්නේ නැහැ. ඒක නුඹලා කරපු දැඩි වරදක් විදිහට යාකෝබ් එයාලට පෙන්වලා දුන්නා. මෙන්න මේ හේතුව නිසා අද දවසේ අපිට නියමිත සුද්ධ ලියවිලි කියවීම. ඒ විස්තර වෙනවා මොකද්ද? ඒකේ කියනවා මේ ලෙවි වංශයට දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද නොලැබුණු විදිහ. අවසාන කොටසේදී උත්පත්ති පොතේ යාකෝබ් තමන්ගේ පුතු ඔක්කොම කැඳවලා මේ සිදුවීම සිදු වෙලා අවුරුදු ගණනාවකට පසුව යාකෝබ් දැඩි මහලු තත්ත්වයටපත් වෙලා යා මැරෙන්න යන කාලේ පුතු ඔක්කොම කැඳවලා එක එක්කෙනාගේ අතීත ක්‍රියාවන් සිහි කරලා එයාලට ආශිර්වාද දෙන්න පටන් ගත්තා. ඔයා මෙහෙම කළ නිසා මේ ආශිර්වාදය එනවා. ඔයා මෙහෙම කළ නිසා ඔයාට මෙන්න මේක ලැබෙනවා. හැබැයි ඔයා අස්තීරව හිටපු නිසා ඔයාට ප්‍රධානත්වය ලැබෙන්නේ නැහැ කියලා එක එක පුත්‍රයව කැඳවලා කියන අතරේ ලෙවීව කතා කළා මොකද්ද කිව්වේ? සිමියොන් සහ ලෙවි මේ දෙන්න තමයි අපි කලින් පරිච්ඡේදය බලද්දී මේ වරද කළා කියලා අපි දැක්කේ. ඒකේ සැලැස්ම ගැහුවේ ලෙවි. ඒක නිසා එයාලට කතා කරලා කියනවා ඔවුන්ගේ කඩු අනාහි බලහත්කාරකමේ ආයුධය එම්බා මාගේ ආත්මය ඔවුන්ගේ මන්ත්‍රණයට ඇලුතුල් නොවන්න මාගේ මහිමේ ඔවුන්ගේ සමාගමට එකතුල් නොවන්න මක් නිසාද ඔවුන්ගේ කෝපයෙන් ඔවුහු මිනිස්සෙකු මැරුවෝය ඔවුන්ගේ හිතුවක්කාරකමින් ගොනෙකුගේ කුදි කැපුවෝය ඔවුන්ගේ කෝපය රෞද්‍ර නිසාද ඔවුන්ගේ උදහස ක්‍රූරතර නිසාද ඊට ශාප වේවා මම ඔවුන් යාකෝබ් අතරෙහි බෙදා ඊශ්‍රායල් අතරෙහි විසිරුවන්නේමි. මොකද්ද කියන්නේ? උඹලව මේ ඊශ්‍රායල් ජාතියේ විසිරුවලා දානවා. උඹලට මගෙන් ආශිර්වාදයක් නෙමෙයි එන්නේ. නුඹලට මා කෙරෙහින් මෙතෙන් පටන් ශාපයක් පැමිණෙනවා කියලා ලෙවි වංශයට එම ශාපය ලබා දුන්නා. ඇයි එහෙම කළේ? එයා නොකඩ යුතු දෙයක් කළා. එයාගේ ක්‍රියාවේ හැටියට අපි බයිබලයේ දකින්න දෙවියන් වහන්සේ එක එක්කෙනාගේ ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනවා. දැන් ලෙවි මොකද්ද කළේ? අර ෂෙකෙම් කියන තරුණයා ආස වුණා දීනා කියන තමන්ගේ මේ අයගේ නැගණියව විවාහ කරගන්න. ෂෙකෙම් ආස වුණ දේ ලෙවි සැලසුම් කරලා එයාට ලබා නොදෙන්න තීරණය කළා යාව කියලා මරලා දැම්මා. අර ජාතිය අයව ඒ ජාතිය ෂෙකෙම් ඇතුළු ඒ ජාතිය ආස වුණ දේ ලෙවි විසින් ලබා දුන්නේ නැහැ එදා. ඒ නිසා ක්‍රියාවේ හැටියට එයාට සහ එයාගේ මුළු වංශයට පැමුණුණු ප්‍රතිඵලය මොකක්ද දන්නවද? ඒ ලෙවි වංශය ආස කරන දේ එතනින් එහාට ඔවුන්ට නොලැබී යන පටන් ගත්තා. ඒක එදා යාකෝබ් එම ආශිර්වාද කිරීමේ දවසේදී ඔවුන්ට ලබා දුන්න ශාපය සමග අද දක්වාම පොළව පුරා කොහේ ලෙවිවරයෙක් විසිරලා හිටියත් ඒ ලෙවිවරුන් යටතේ ඒ එදා කියපු දඩුවම ක්‍රියාත්මක වෙනවා. ලෙවිවරු ආස වෙන දේ ඔවුන්ට ලැබෙන්නේ නැහැ. හරිද? ඒක එදා සිදු වුණ යාකෝබ් කියපු කතා යාකෝබ් දුන්න ඒ ප්‍රතිඵලය ඔවුන් කියපු දේ අනුව ඒ වංශයට පැමුණුණු දෙයක්. ඒ නිසා ද්විතීය කතාව වෙතට අපි අවධානය යොමු කරද්දී ද්විතීය කතාවේ 18 වෙනි පරිච්ඡේදය වෙතට අපි ගමන් කරද්දී එහි විස්තර වෙනවා දේශය මේ පොරොන්දු දේශයට ඇවිල්ලවත් ලෙවි වංශයට උරුමයක් හම්බුන්නේ නැහැ. ලෙවිවරුන් වූ පූජකයන්ටද ලෙවිගේ මුළු ගෝත්‍රයටද මේ ද්විතීය කතාවේ 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය ලෙවි වංශයට කොටසක්වත් උරුමයක්වත් නොලැබේ.
ඔවුහු ස්වාමින් වහන්සේගේ ගිනි පූජාද උන්වහන්සේගේ උරුමයේද කන්නෝය. ඔවුන්ට තමුන්ගේ සහෝදරයන් අතරෙහි උරුමයක් නොලැබේ. ස්වාමින් වහන්සේ ඔවුන්ට කී ලෙස ඔවුන්ගේ උරුමය නම් උන්වහන්සේමය. ලෙවි වංශයට කියනවා උඹලට දෙන දෙයක් දෙන්නේ දෙවියන් වහන්සේ. වෙනම උරුමයක් නුඹලට ලැබෙන්නේ නැහැ. නුඹලගේ වංශයට නුඹලා ආස කරන දේ නුඹලට ඕන විදිහට ගොඩනගා ගන්න ලැබෙන්නේ නැහැ. අනිත් ගෝත්‍ර 12ටම Taman කැමති දේවල් ආස කරන දේවල් ගොඩනගා ගැනීමේ හැකියාව තිබෙනවා. හැබැයි ලෙවි වංශයට ඒ අවස්ථාව ලැබෙන්නේ මේ වෙලාවේ කතා කරලා කිව්වා. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල ලැබුණා. අපි සියලු දෙනාටත් එලෙසම තමයි. හරිද? උන්වහන්සේගෙන් අපේ ක්‍රියාවල් වල හැටියට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. සමහර විට අතීතයේ පිය පරම්පරාවන් වල කරපු ප්‍රතිඵල ඒ වංශයන් දිගේ ඉදිරියට පැමිණලා තිබෙනවා. ඒ වංශයට දුන්න දඬුවම ඉදිරියට පැමිණලා තිබෙනවා. ඉතින් ලෙවි වංශයට ඒක තමයි සිද්ධ වුනේ. ද්විතීය කතාවේ කියන නුඹලට මේ උරුමය ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මෙන්න මේ නිසා. හැබැයි දෙවියන් වහන්සේ ලෙවි වංශයේ අනිකුත් දරුවන් දැන් අනිත් ඔක්කොම කට්ටිය මේ වැරද්ද කළේ නෑනේ. ලෙවි කියන පුත්‍රයා තමයි මේ වැරද්ද කළේ. ලෙවි කරපු වැරද්ද නිසා යාකෝබ් විසින් මේ වංශයට දඬුවමක් නියම කළා. ලෙවි පුත්‍රයාට දඬුවම නියම කළා. ඒ නිසා ඔහුගේ මුළු වංශයට මේ දඬුවමට යටත් වෙන්න සිද්ධ වුණා. හැබැයි ඒයින් පසුව පැමිණි සියලු පුත්‍රයන් එලෙස හැමෝම දුෂ්ට ලෙස කටයුතු කළේ නැහැ. ලෙවි වංශයට ඒ දඬුවම දිගටම අද දක්වාම පවතිනවා. මේ ලෝකයේ නිමා වෙන දවස දක්වා ලෙවි වංශයට දුන්න එම ශාපය, එම දඬුවම දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ අතරේ දෙවියන් වහන්සේ කල්පනා කළා ඔවුන්ටත් යම් සාධාරණයක් කරන්න ඕන. ඔවුන් අතීතයේ වරදක් කළා. ඒ කළ වරදෙහි ප්‍රතිඵල ඔවුන්ට ලැබිලා තිබෙනවා. ඒක හරි. ඒ වුණාට ඊට පස්සේ පැමිණි පරම්පරාවලටත් ඒ දඬුවම ගමන් කරනවා. ඒක නිසා ඔවුන්ට යම් සාධාරණයක් කරන්න අවශ්‍ය නිසා ලෙවි වංශයට කිව්වා නුඹලට මෙහෙම නුඹලගේ ශක්තියෙන් නුඹලා ආස කරන දේ ලබා ගන්න ගියොත් කවදාවත් මේක ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව නුඹලගේ පරම්පරාවට අදාළ ශාපයක් තිබෙනවා. ඒක යාකෝබ් තමන්ගේ පුත්‍රයන්ට ආශිර්වාද කරද්දී නුඹලට ලබා දුන්න දේ ඒක අනිවාර්යෙන් නුඹලගේ පරම්පරාව තුල පිහිටනවා. ඒක නිසා නුඹලට එක දෙයක් තියෙනවා කරන්න. නුඹලගේ ශක්තියෙන් නුඹලගේ මහන්සියෙන් Taman ආස දේවල් ලබා ගන්න යන්නේ නැතුව නුඹලා මට සේවය කරපල්ලා. නුඹලා මට සේවය කරද්දී මම නුඹලට අවශ්‍ය දේ සපයලා දෙන්නම්. නුඹලා වෙනම ගිහිල්ලා උරුමයක් ලබා ගන්න ගියොත් නුඹලා ආස කරන දේ නුඹලගේ ශක්තියෙන් ගොඩනගා ගන්න ගියොත් කවදාවත් නුඹලට ඒව ලබා ගන්න වෙන්නේ නැහැ. ඒකට හේතුව නුඹලගේ අතීතයේ පිය පරම්පරාවල් කරපු වරදකට ප්‍රතිඵලයක් නුඹලගේ මුළු වංශය තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් අදටත් ලෙවි වංශය මේ ලෝකේ පුරාම විසිරලා තිබෙනවා. ලෙවි කියන ඊශ්‍රායල් ගෝත්‍රයක් වුණාට දැන් ඒ ගෝත්‍රය ලෝකේ පුරාම විසිරලා තිබෙනවා. දැන් ඊශ්‍රායල් ගෝත්‍ර විසිරි වුණාට පස්සේ බබිලෝනි පාලනයේදී සහ පර්සියානු පාලනයේදී ඒ වගේම රෝම රාජධානියේදී මොකද සිද්ධ වුණේ? ඊශ්‍රායල් ජාතිය ලෝකේ පුරා විසිරුවනු ලැබුවා. ඒ විසිරුවල දැම්මට පස්සේ ආසියාතික රටවල් වලට, යුරෝපීය රටවල් වලට, අප්‍රිකානු රටවල් වලට, ඉන්දියාව, මේ ශ්‍රී ලංකාව, මේ ආසිය සියලුම ප්‍රදේශවලට මේ ගෝත්‍ර විසිරුණා. ඊශ්‍රායල් ජාතිය විසිරලා ගියා. අවුරුදු ගණනාවක් ඔවුන් මේ අන්‍ය ජාතිකයන් අතරේ විසිරලා හිටියා. ඒ එතනින් එහාට ඔවුන්ට දේශයක් වෙනම තිබුණේ නැහැ. පර්සියානු රාජ්‍ය කාලෙදී අපි දන්නවා පර්සියානු අධිරාජ්‍ය අහස්වේරෝස් කියන අධිරාජ්‍යයාගේ කාලේ ඔහු ඉන්දියාව ශ්‍රී ලංකාව දක්වාම තමන්ගේ ආධිපත්‍ය පතුරවගෙන හිටපු බව මේ එස්තර් කියන පොතේ විස්තර වෙලා තිබෙනවා. ඉතින් ඒ පාලනය උන්ට තිබුණා. ඒ පාලනයේ තිබිච්ච සියලු රටවල් වලට යුදෙව් ජාතිය සහ ඊශ්‍රායලයේ අනෙකුත් ගෝත්‍ර ලෙවි වංශය ඇතුළු අනෙකුත් සියලු ජාතීන් විසිරුවලා දැම්මා. එතනින් එහාට ඔවුන්ට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැති වුණා. ඔවුන් පරම්පරාවක් ගානක් යද්දි දෙවියන් වහන්සේත් එක්ක තිබුණු බැඳීම අතහැරලා ගියා. හැබැයි ඔවුන්ගේ වංශය ඊශ්‍රායල්, වංශය ලෙවි, වංශය යුදා. ඒ වුණාට ඔවුන් ලෝකේ පුරා විසිරලා හිටියා. ඔවුන් ලෝකේ පුරා විසිරුණාම ඔවුන් හිටපු ප්‍රදේශවල මිනිස්සුත් එක්ක ආවාහ විවාහ සිද්ධ වුණා. අවුරුදු ගණනාවක් මේ ජාතිය විසිරලා එක එක රටවල ඉන්නවා කියලානේ ඔවා හිතා ගන්නකො. කොහොම වෙන්නේ නැද්ද? ඔවුන් වෙන ජාතින් එක්ක මිශ්‍ර වුණා. ඔවුන්ට දරුවන් ලැබුණා. ඒ දරුවන්ගෙන් තව දරුවන් ලැබුණා. මෙලෙස ලෙවීවරු කවුද? යුදෙව්වරු කවුද? ඊශ්‍රායලයේ අනෙක් ගෝත්‍ර කවුද? අන්‍ය ජාතිකයන් කවුද කියලා හොයාගන්න බැරි තරමට ඊශ්‍රායල් ජාතිකයන් ලෝකේ පුරා මිශ්‍ර වුණා. දැන් අපිට හොයන්න බෑ ඊශ්‍රායල් ජාතියේ ඉන්නේ ඊශ්‍රායලයේ විතරයි කියලා කියන්න බෑ. ඇයි? මේ එක එක අධිරාජ්‍යයන් කාලෙදි මොකද්ද සිද්ධ වුනේ?
ඔවුන් ලෝකේ පුරා විසිරලා ගිහිල්ලා එක එක තැන්වල ඔවුන්ගේ දරුවන් බිහි වුණා. දැන් ඒ දරුවනුත් ඒ වංශයට අදාළ ඒ ලෙවි වංශේ ඔවුන්ගේ දරුවෝ ආවොත් ඒ වංශයේ ලෙවි. හරිද? ඒ ගෝත්‍ර වලින් වෙනම දරුවෝ බිහි වෙලා යුදා ගෝත්‍රයෙන් දරුවෝ බිහි වුණා නම් ඒ දරුවෝ යුදා ගෝත්‍රේ. ඉතින් ඒ අය කවුද? එයාලා කොහෙද ඉන්නේ? එයාලා ලංකාවේ ඉන්නවද? ඉන්දියාවේ ඉන්නවද? එයාලගේ දැන් භාෂාව මොකද්ද? එයාලගේ භාෂාව සිංහලද? ඉංග්‍රීසිද? හින්දිද? දෙමළද? කවුද දන්නේ? කොහොමද හොයන්නේ? ජාතියක් විසිරලා ගියාට පස්සේ ඔවුන් මිශ්‍ර වෙනවා. ඔවුන් මිශ්‍ර වුණාම ඊළඟ පරම්පරා ගානක කතාවක්. දැන් රෝම අධිරාජ්‍යය පැවතිලා අදට අවුරුදු කීයක්ද? මේ අහස්වේරෝස් රජතුමා ඉන්දියාව දක්වා පාලනය මෙහෙवला දැන් අවුරුදු කීයක්ද? දහස් ගානක්. මේ අවුරුදු දහස් ගාන තුල ඔවුන් පරම්පරා කීයක් බිහි වුණාද? ඔවුන්ගේ ජාතීන් මිශ්‍ර වුණා. ඔවුන්ගේ භාෂාවන් වෙනස් වුණා. ඔවුන් වෙන වෙන භාෂාවන් කතා කරන්න පටන් ගත්තා. මෙලෙස ඔවුන්ගේ ජාතිය ලෝකයේ පුරා විසිරලා යන්න පටන් ගත්තා. මේ නිසා ඔවුන්ව හොයන්න බෑ. දැන් ඊශ්‍රායල් කවුද? අන්‍ය ජාතිකයන් කවුද කියලා. දැන් ජේසුස් වහන්සේ ඇවිල්ලා මොකද්ද කියන්නේ? මම එනවා මගේ නැති වුණ බැටළුව ටික හොයාගෙන. මගේ නැති වුණ බැටළුව ලෝකේ පුරා විසිරලා ඉන්නවා. ඊශ්‍රායලයේ පමණක් නොවේ ඊශ්‍රායල් ජාතිය ඉන්නේ. ඊශ්‍රායල් ගෝත්‍රයේ සිටින්නේ ඊශ්‍රායලයේ පමණක් නොවන බව හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඒ රටේ වෙන් වෙලා ඉතුරු වෙලා හිටපු පිරිසක් හිටියා. හැබැයි ඊට අමතරව ලෝකයේ මුළුල්ලේ ගිහිල්ලා විසිරලා ගියපු ජාතියක් ඊශ්‍රායල් කියලා කියන්නේ. ඔවුන්ගේ දරුවන්ගෙන් ඒ પરම්පරාව බිහි වුණා. දැන් ඔබ අන්‍ය ජාතිකද? ඔබ ඇත්තටම ඊශ්‍රායල් වංශයත් එක්ක සම්බන්ධද? කවුද දන්නේ? කොහොමද හොයන්නේ? හොයන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ දන්නවා ඔබ කොහෙන්ද එන්නේ කියලා. හරිද? ඔබට උන්වහන්සේ ගැන කියනකොටම උන්වහන්සේගේ සේවකයන් උන්වහන්සේ කැඳවලා දැන් ඔබ මාත් එක්ක සේවය කරන්න අවශ්‍යයි කියනකොටම මේ ගැලවීම ලැබලා මාසයක් දෙකක් යනකොට මිනිස්සු ඇයි අපි හරි එහෙනම් අපි ඔක්කොම දේවල් අතෑරලා ඔබ වහන්සේ කියන විදිහට එන්නම් කියලා කියන්නේ ඇයි? සමහර මිනිස්සු ඔවුන් දන්නේවත් නැහැ දෙවියන් වහන්සේ හරියට කවුද කියලා. හැබැයි අන්‍ය ජාතිකයන් අතරට සුභාරංචියේ ගිහිල්ලා මේ ලංකාවේ ඈත ගම්මාන වලට සුභාරංචියේ ගිහිල්ලා එයාලට කියද්දි දැන් අපි එහෙනම් එන්න දැන් අපි ඔයා එන්න අපිත් එක්ක සේවය කරන්න දෙවියන් වහන්සේට සේවය කරමු කිව්වට පස්සේ සමහර මිනිස්සු ඇයි තමන්ගේ රැකියාවල් තමන්ගේ දේවල් ඔක්කොම අතහැරලා දාලා හරි එහෙනම් අපි කරමු සේවය කියලා එයාලා හරියට දෙවියන් වහන්සේගෙන් අඳුරන්නේත් නැහැ. ඒ වුණාට ඇයි තමන්ගේ ඔක්කොම අතහැරලා දාලා එන්නේ දෙවියන් වහන්සේට කැප වෙන්න? ඔවුන්ගේ પરම්පරාව කොහෙන්ද කියලා හොඳින් දැනගන්න අවශ්‍යයි. ඔවුන්ට කියද්දිම ඔවුන්ගේ හදවත් ඇවිලෙන්නේ ඇයි? ඔවුන්ට කියද්දිම දෙවියන් වහන්සේ ගැන කියද්දිම මේ නොදන්න මිනිස්සුන්ට දෙවියන් වහන්සේ ගැන කියද්දිම සමහරු අය ඒ කිව්ව සැනින් ආයේ ප්‍රශ්න තර්ක මුකුත් නැහැ. අපි එහෙනම් මේ දෙවියන් වහන්සේට নমස්කාර කරමු කියලා මේ වෙන වෙන ආගම් වල වෙන වෙන ජාතීන් වල භාෂාවන් වල ඉන්න අය වෙතර සුභාරංචිය ආපු ගමන් එයාලා එක සැරේම පිළිගන්නේ ඇයි? එයාලගේ ලේවල තිබෙනවා අතීතයේ ඉඳලා ආපු પરම්පරාව. දෙවියන් වහන්සේ කොහෙන්ද එයාලව කැඳෙව්වේ? එයාලා විසිරුනේ මොන ජාතියෙන්ද? මේ ඔක්කොම දෙවියන් වහන්සේ හඳුනන එක තමයි කියන්නේ මම නුඹලගේ වංශ හඳුනනවා. නුඹලා පොළවට එන්න කලින් නුඹලා එන්නේ කොහෙන්ද කියලා මම හඳුනනවා. මම නුඹලගේ නමින් හඳුනගෙන ඉන්නවා සියල්ලට කලින්. අන්‍ය ජාතිකයන් වෙතරත් සුභාරංචිය යනවා. අන්‍ය ජාතිකයනුත් සුභාරංචිය අදහා ගන්නවා. ඒ අතරේ දෙවියන් වහන්සේගේ විසිරුණු බැටළුවනුත් සුභාරංචිය අදහාගෙන නැවත ගැලවීමට පැමිණෙනවා. මේ පිළිබඳව යෙසාය පොතේ විස්තර කරලා තිබෙනවා. යෙසාය පොතේ කියනවා ඊශ්‍රායල් ජාතිය නුඹලගේ පාපේ නිසා නුඹලගේ ජාතිය ලෝකේ පුරා විසිරෙනවා. විසිරිලා නුඹලගේ ජාතිය කොහෙද ඉන්නේ කියලාවත් හොයාගන්න බැරි වෙනවා. නොදන්නා ජාතීන් වල නොදන්නා ආගම් භාෂාවන් වල නුඹේ ජාතිය විසිරෙනවා. ඊට පස්සේ නුඹලට හොයාගන්න බෑ නුඹේ ජාතිය කොහෙද ඉන්නේ කියලාවත්. මේ විදිහට යෙසායා අනාගතේ වෙන්න යන දේ කියනවා. හැබැයි යෙසායා පොතේ අවසාන පරිච්ඡේදවල කියනවා එසේ වුවත් දෙවියන් වහන්සේ නුඹලාව මේ සියලු ජාතීන් අතර විසිරුවලා නුඹලා සදාකාලෙට අතහැරලා දාන්නේ නැහැ. නුඹලාට අලුත් මාර්ගයක් හදලා දෙනවා. අන්ධකාරයේ ඇවිද්ද සෙනග ආලෝකයේ දකින්න කාලයක් පැමිණෙනවා. මාගේ පුත්‍රයා මාගේ මීළඟ සේවකයා වන ජේසුස් වහන්සේ පැමිණිලා මගේ නැතිවෙච්ච බැටළුව ඔක්කොම එකට මගේ ගාලට රැස් කරන කාලේ පැමිණෙනවා. ඒ කාලේ මගේ සේවකයෝ ගිහිල්ලා ඈත පිටිසර ප්‍රදේශවල ලෝකේ ඈත ගම්මානවල ගිහිල්ලා මේ සුභාරංචිය කියනවා. ඒක ඇහිච්ච සැනකින් මගේ බැටළුව මගේ හඬ අඳුරනවා. එයාලා ටක් ගාලා මං කියන දේට අවනත වෙලා එනවා. තේරෙනවද? අන්‍ය ජාතිකිනුත් ගැලවීම ලබනවා. දෙවියන් වහන්සේගේ ඊශ්‍රායල් වංශයට අදාළ නැති අයත් ගැලවීම ලබනවා.
හැබැයි එම වංශයේ අයත් ගැලවීම ලබනවා. දැන් ඒ වංශයේ අය සිංහල භාෂාව කතා කරමින් අපි අතර ඉන්නවද? හින්දු භාෂාව කතා කරමින් ඉන්දියාවේ ඉන්නවද? මැද පෙරදිග රටවල් වල යුරෝපයේ කොහේ ඔවුන්ගේ ජාන ඔවුන්ගේ ආපු පරම්පරාවන් කොහෙට සම්බන්ධ වෙලා තියෙනවද කියලා දැන් අපිට හොයන්න බෑ. හැබැයි දෙවියන් වහන්සේ ඔවුන්ව නමින් හඳුරනෝ මොන වංශයෙන්ද මොන ගෝත්‍රයෙන්ද කාගේ පුතාගේ පරම්පරාවෙන්ද මෙයා එන්නේ කියලා දෙවියන් වහන්සේ හොඳට දන්නවා. ඒ නිසා අදටත් උන්වහන්සේගේ ශුද්ධ පූජකයන් විදියට කැඳවීම ලබනවා මේ ලෙවි වංශයේ පූජකවරු. ලෙවි වංශයේ පූජකවරයෙක් දෙවියන් වහන්සේගේ සේවයට ආවම ලෙවි වංශයේ පූජකවරුන්ට අමතරව අන්‍ය ජාතිකයනුත් දෙවියන් වහන්සේගේ සේවයට පැමිණෙනවා. ඒක හරි. අන්‍ය ජාතිකයනුත් ගැලවීම ලබනවා. අන්‍ය ජාතිකයනුත් දෙවියන් වහන්සේගේ සේවකයන් විදියට වෙන් වෙනවා. ඒ අතරේ ලෙවි වංශයත් අපිට හොයාගන්න බැරි විදියට ලෝකේ පුරා විසිරලා තිබෙනවා. අන්න ඒ ලෙවි වංශයේ පූජකවරුනුත් සේවයට පැමිණෙනවා. අන්න ඒ ලෙවි වංශයේ පූජකවරු සේවයට ආවම ඔවුන්ට මොකක්ද දන්නවද වෙන්නේ? ඒ ලෙවි වංශයට එදා යාකෝබ් විසින් ඒ දීපු දඬුවමේ ප්‍රකාශනය අදටත් ක්‍රියාත්මක වෙනවා. මේ පොළව කෙලවර වෙන තුරු අපි ඔබට කිව්වනේ ඔවුන් ඒ දීපු දේ, ඒ දීපු ආශිර්වාදය හෝ ශාපය පොළව කෙලවර වෙන තුරු ඒ වංශයට අදාළයි. ඒක නිසා අදටත් ලෙවි වංශයෙන් යම් පූජකවරයෙක් පැමිණෙනවා නම් ඔහුට ආස කරන දේ මේ පොළවෙන් කිසිසේත් ලැබෙන්නේ නැහැ. අන්න ඔවුන් තමයි තම සියලු ආසාවන් අතහැරලා තමන්ගේ බලාපොරොත්තු, තමන් ආස කරපු දේවල්, තමන් මෙච්චර කාලයක් ගොඩනගා ගන්න ගියපු දේවල්, ඒ ආස වෙච්ච හැම දෙයක්ම අතහැරලා දෙවියන් වහන්සේට මුළු සිතින් කැපවී යටහත් වෙන්නේ අන්න ඒ වංශයෙන් පැමිණෙන අයයි. අනිත් අයත් එලෙස යටහත් වෙනවා. හැබැයි මේ ශාපය ක්‍රියාත්මක වෙන්නේ ලෙවීගේ වංශයේ පුත්‍රයන්ට පමණයි. ඒක එදා දීපු එක. ඒක ද්විතීය කතාවේ අපි දැක්කා ඊශ්‍රායලයේ දේශයට ආවට පස්සෙත් ඒක ක්‍රියාත්මක වෙනවා. ඉන් පස්සේ ඊශ්‍රායල් විප්‍රවාසය විප්‍රවාසයෙන් පස්සේ විප්‍රවාසයක් කියලා කියන්නේ එක එක අධිරාජ්‍යයන් ඇවිල්ලා ජාතියට පහර දුන්නම ඒ ජාතිය ලෝකේ පුරා විසිරුණා. ඊට පස්සේ මිශ්‍ර වුණා. ඔවුන්ගේ වංශය කොහෙද කියලා හොයාගන්න බැරි වුණා. දැන් ඔවුන් අප අතර සිටිනවා අපි දන්නේ නැහැ සමහර විට. හරිද? ඔවුන් ඒ වංශ කොහෙන්ද කියලා අපිට තේරෙන්නේ අපිට හොයාගන්න බෑ. හැබැයි ඔවුනුත් දැන් දෙවියන් වහන්සේගේ සේවයට එනවා. දැන් අන්න ඒ ලෙවි වංශයේ අය සේවයට ආවම ඔවුන්ට තමන් ආස කරන දේ ඔවුන් තමන්ගේ ශක්තියෙන් ගොඩනගා ගන්න යන්නෙත් නැහැ. ඔවුන් තමන්ට ආස දේ කොහොමත් ඔවුන්ට එහෙම ගොඩනගා ගන්න බෑ. ඒකට හේතුව ඔවුන්ගේ පරම්පරාව දිගේ එන ප්‍රතිඵලයක් ඔවුන්ට තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ ලෙවි වංශයෙන් පැමිණෙන සියලු සේවකයන් පොළවේ කිසිදු ආශිර්වාදයක් නොමැතිව තමයි දෙවියන් වහන්සේට සේවය කරන්නේ. ඔවුන් ආස කරන දේ ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ඇවිල්ලා එදා ලෙවි කියන පුත්‍රයා අර ෂෙකෙම් කියන තරුණයා ආස කරපු දේ එයාට ලබා දුන්නේ නැහැ. එයාගේ ජාතිය විනාශයක් කළා. එම නිසා මුළු ලෙවි වංශයට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල ලැබුණා. අද මුළු ලෙවි වංශයටම ආස කරන දේවල් Tamanට ගොඩනගා ගන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ දෙවියන් වහන්සේගේ සේවකයෝ කිසිම ක්‍රමයකින් Tamanට අවශ්‍ය දේ ගොඩනගා ගන්න ගිහිල්ලා වැඩක් නැහැ. අපි ඒකයි උන්වහන්සේගේ සේවය කරද්දී අපි කිසි දෙයක් අපේ ශක්තියෙන් ගොඩනගා ගන්න යන්නේ නැත්තේ. අපේ රැකියාවන්, අපේ කරපු දේවල්, අපි ඉගෙනගත්ත දේවල් ඒ ඔක්කොම අතහැරලා දැන් දෙවියන් වහන්සේට කැපවී සිටිනවා. උන්වහන්සේගේ සෙනග, උන්වහන්සේ වෙනුවෙන් සම්පූර්ණයෙන් වෙන් වෙච්ච උන්වහන්සේගේ සේවකයන් අන්‍ය ජාතික පිරිසකුත් උන්වහන්සේට සේවය කරන්න පැමිණලා ඉන්නවා. ඒ අතරෙම මේ පිරිසත් දෙවියන් වහන්සේට සේවය කරන පිණිස පැමිණිලා සිටිනවා. ඉතින් ඒ අතරින් දෙවියන් වහන්සේ මේ උන්වහන්සේ විසින් කැඳවපු වංශයට අදාළ පිරිස ගෙනියන විදිහ තමයි ද්විතීය කතාවේ 18 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙන්නේ. එහි සඳහන් වෙනවා නුඹලට උරුමයක් ලැබෙන්නේ නැහැ. හරිද? නුඹලට මේ මොනවත් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනිත් අය විසින් ඔවුන්ව රැකබලාගෙන ඉදිරියට ගෙන යා යුතු විදිහ එහි විස්තර වෙනවා. ලෙවි පූජකයන්ට ඔවුන්ගේ වංශයට පූජකවරු මේ තමයි දෙවියන් වහන්සේ කැඳවන පූජකවරු. ඒක නිසා තමයි අදටත් කියන්නේ දෙවියන් වහන්සේගේ පූජකවරුන්ට වෙනම සැපයීමක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ පූජකවරු තම ශක්තියෙන් ව්‍යාපාර කළ දේවල් ගොඩනගා ගන්න යන්නේ නැහැ. අපි කවදාවත් මේ දේව වචනේ විකුණලා අපි ඔබට මුදල් ගැන කියලා සල්ලි එකතු කරලා ඒ මුදලින් අපේ දේවල් ගොඩනගා ගන්න යන්නේ නැත්තේ ඒකයි. ලෙවි වංශයට සහ දෙවියන් ලෙවි ඇතුළු දැන් ඉන්න සියලුම දේව සේවකයන්ට දෙවියන් වහන්සේගේ පූජකවරුන්ට තම ශක්තියෙන් දේවල් ගොඩනගා ගැනීම තහනම්. ඒක ද්විතීය කතාවේ දීපු නීතිය. නුඹලගේ ශක්තියෙන් උරුමය ලබා ගන්න බෑ. නුඹලගේ ශක්තියෙන් දේවල් ගොඩනගා ගන්න බෑ. නුඹලට ව්‍යාපාර රැකියාවල් කළා නුඹලා කැමති දේවල් නුඹලට අත් කර ගන්න බෑ. ඒ නිසා
අපි කවදාවත් අපේ ශක්තියෙන් අපි ආස කරන දේවල් අත්කරගෙන නැහැ. දැන් අපි ගොඩාක් කාලයක් කල්පනා කරා ඇයි අනිත් මිනිස්සු තමන්ට ආස දේවල් ලබා ගන්නවා. තමන් ආස කරන දේවල් එයාලා උපය ගන්නවා. හැබැයි අපි ආස කරන දේවල් අපි ලබා ගන්න ගියොත් එතන මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා. මේ දෙවියන් වහන්සේගේ පූජකත්වයට කැඳවපු අය ඔවුන් සමහර දේවල් අපේක්ෂා කරන නමුත් ඔවුන් අනිත් මිනිස්සුන්ගේ ගෞරවය අපේක්ෂා කරනවා. අනිත් මිනිස්සුන්ගේ ආදරය, කරුණාව, අනිත් මිනිස්සුන්ගෙන් සැලකිල්ලක්, අනිත් මිනිස්සුන්ගෙන් අවධානයක් බලාපොරොත්තු වෙන සමහර අය. අනිත් තමන් ආස කරන දේවල් ලබා ගන්න, තමන් බලාපොරොත්තු වෙන දේවල් ගොඩනගා ගන්න, තමන් කැමති විදිහට ජීවිතය හදා ගන්න. ඔයාලා වගේම අනිත් මිනිස්සු වගේම ඉන්න අනිත් ගෝත්‍රවල අය වගේම දෙවියන් වහන්සේගේ පූජකවරුන්ට ඒ ආසාවල් නැද්ද? දෙවියන් වහන්සේගේ පූජකවරු කැමති තමන් ආස විදිහට ජීවිතේ හදා ගන්න, තමන් ආස කරන දේවල් ලබා ගන්න. ඒ වුණාට දෙවියන් වහන්සේගේ පූජකයෙක්ට කවදාවත් තමන් ආස කරන දේවල් එලෙස ලබා ගැනීමේ අවසරයක් නැහැ. ඒක දෙවියන් වහන්සේ ද්විතීය කතාවේ කියලා තිබෙනවා. අදටත් දෙවියන් වහන්සේගේ සැබෑ පූජකවරුන්ට තමන් ආස දේවල් තමන් විසින් ගොඩනගා ගන්න යන්නේ නැහැ. අපි කවදාවත් එලෙස කරන්නේ නැහැ. අපි ආස කරන දේ අපේ ශක්තියෙන් ගොඩනගා ගන්න උත්සාහ කරපු කාලයක් තිබුණා. හැබැයි ඒ කාලවලදී ඒ සියලු දේ අසාර්ථක වෙනවා. ඒක කරන්න බෑ. අපි මොන දේ ආස වෙලා ලබා ගන්න ගියත් ඒක නැති වෙනවා. ඒක ගන්න බෑ. ඒකට හේතුව තමයි අපි මුලින් කියපු අර කරපු ක්‍රියාවේ ප්‍රතිඵලය. ආසදේ එදා ලබා දුන්නේ නැහැ. ඒක නිසා ඒ වංශය දෙවියන් වහන්සේ එයින් පස්සේ ආපු ඔක්කොම පූජකවරු ඔක්කොම ලෙවි වංශය එහෙම වරදක් කළේ නැහැ. හැබැයි ඒ ගෝත්‍රයට ඒ දඬුවම තිබුණා. ඒක නිසා දෙවියන් වහන්සේ උන්ට මාර්ගයක් හදලා දුන්නා. නුඹලා දැන් මට සේවය කරන්න. එවිට මම නුඹලාගේ අවශ්‍යතා සපයලා දෙන්නම්. මේ අනුව ද්විතීය කතාවේ 18 තුන්වෙනි පදේ ඉඳලා පහළට කිව්වා. දැන් මේකේ ඉන්න අනිත් ගෝත්‍ර වලට වගකීමක් තිබෙනවා. නුඹලා ගෝත්‍ර 12ක්, නුඹලා සහෝදර 12කින් ආපු පිරිසක්. නුඹලා වගේම මේ පූජකවරුත් මිනිස්සුයෝ. උන්වහන්සේගේ පූජකවරුත් නුඹලා සමගම නුඹලට වගේම සිතුවිලි, හැඟීම්, ආසාවන් තිබෙන අය. හැබැයි ඔවුන්ට මම කිසිම උරුමයක් ලබා දීලා නැහැ. ඔවුන් ආස කරන දේවල් ලබා දීලා නැහැ. ඔවුන්ට රැකියා කරන්න, ව්‍යාපාර කරන්න, ඔවුන් කැමති දේ Tamanට ගොඩනගා ගන්න මං ඒ කිසිම පූජකවරයෙක්ට අවසර දීලා නැහැ. ඒක නිසා මේ ඉන්න අනෙකුත් ඇදහිලිවන්තයන්, අනෙකුත් සභාවේ ඉන්න අනෙකුත් අයගේ වගකීම තමයි මොකද්ද? ඒ පූජකවරු ගැන හිතලා ඔවුන්ට දිය යුතු කොටස දීලා ඔවුන්ව ඉදිරියට රැගෙන යාම. ඔවුන්ට වෙනම උරුමයක් වෙනම එකක් දෙවියන් වහන්සේ වෙන් කළ දෙන්නේ නැහැ. අපිට ව්‍යාපාර කරලා, බිස්නස් කරලා, ජොබ් කරලා, සල්ලි හොයාගෙන මේ කිසිම දෙයක් කරන්න බෑ. අපි ආස කරන දේවල් හෝ මේ සේවාවන් හෝ අපිට ඕන විදිහට ගොඩනගන්න බෑ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ නීති දාලා තියෙන්නේ. නුඹලගෙන් 10න් කොටස වෙන් කරන්න අවශ්‍යයි සභාවන් වලට. නුඹලගේ පඳුරු වෙන් කරන්න අවශ්‍යයි නුඹලගේ දේව සේවයන් වලට. ඒ සේවකයන්ට අයිතිය තිබෙනවා ඒවයි භාවිතා කරලා Tamanට යැපෙන්න. ඒ වගේම Tamanගේ සභාවන් හසුරුව ගන්න. ඒ නිසා තමයි පහුගිය කාලෙත් අපි ඔබට කිව්වේ ඔබ යන සභාවන් වලට ඔබේ 10න් කොටස් වෙන් කරන්න. ඔබේ පඳුරු වෙන් කරන්න. ඔබ දෙන දීමනාවන් ඒවට වෙන් කරන්න. ඒවා නිකන් ලෝභකමට තියාගෙන ඉන්න එපා. ඒකෙන් ඔබට සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ. 10න් කොටස දෙන්න ඕනද නැද්ද කියන එක ගැන අද ලෝකේ ගොඩක් තැන්වල ප්‍රශ්න සාකච්ඡා වෙමින් තියෙනවා. හරිද? ඒව ඇවිල්ලා මේ අතීතයේ ඉඳලා දෙවියන් වහන්සේ දුන්න නීති. ඒවා අපිට ඕන ඕන විදිහට කඩ කරන්න බෑ. ඒ නිසා තමයි අපි ඔබට උපදෙස් දෙන්නේ. ඔබ යන සභාවට අනිවාර්යෙන් ඒ සභාවන් වල සිටින දේව සේවකයෝ, ඒ සභාවන් වල දෙවියන් වහන්සේ විසින් කැඳවපු උන්වහන්සේ වෙනුවෙන් අවංකව කැපුණු පූජකවරු ඉන්නවා. සමහරු බිස්නස් කරගෙන Tamanට ඕන ඕන දේවල් කරනවා ඇති. ඒ වුණාට ලෝකයේ පුරාම බොහෝ ස්ථානවල උන්වහන්සේ වෙනුවෙන් ඇත්තට කැපවුණු උන්වහන්සේගේ සුද්ධ සේවකයන් තම ආසාවන් කැප කරගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් තම ජීවිත වෙන් කරගෙන තමන් ආසදේ කිසි කලෙක තමන් විසින් උපයගෙන නැතුව දෙවියන් වහන්සේ වෙනුවෙන් තම ජීවිත කැප කරලා සේවය කරමින් සිටිනවා. ඒ නිසා ඔබ කොහෙද ඉන්නේ? ලංකාවේ ගම්මානයකද? ඈත ප්‍රදේශයකද? ඈත රටකද? කොහේ හිටියත් ඔබේ යුතුයකම තමයි ඔබේ සභාව දෙස බැලීම. ඔබේ සභාව ගෙන යාම. ඒක කොහොමද වෙන්නේ? ඒ සභාවේ පූජකවරු කොහොමද ඒක කරන්නේ? ඒ සභාවේ කැඳවල තිබෙන දේව සේවකයන්, ඒ පාස්ටර්ස්ලා, ඒ ෆාදර්ස්ලා, ඒ ඉන්න බ්‍රදර්ස්ලා, සිස්ටර්ස්ලා, ඒ එතන සේවය කරන අය කොහොමද මේ සභාවන් ඉදිරියට ගෙනියන්නේ? ඔවුන්ට සල්ලි තියනවද ඒක කරන්න? අඩු ගානේ ඔවුන්ගේ ජීවිත ගෙනියන්න ඔවුන්ට අවශ්‍ය දේවල් සපයලා තිබෙනවද? ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා
ඔබට ලැබෙන දෙයින් කොටසක් දෙවියන් වහන්සේ නියම කරලා තිබෙනවා. ඒක වෙන් කරන්න අවශ්‍යයි. ඒවට කාටවත් ප්‍රශ්න කර කර එහෙම වෙන් කරන්න ඕනද? ඒව පරණ ගිවිසුමේනේ තිබ්බේ. ඒ නිකන් කතන්දර කියන්න බෑ. උන්වහන්සේගේ ව්‍යවස්ථා මත අපේ සභාවන් ගොඩනගෙන්න අවශ්‍යයි. මේ මාර්ග නොදන්නාකම නිසා, අතීත කතන්දර නොදන්නාකම නිසා, පූජකවරයෙකුගේ ජීවිතය ගැන නොදන්නා නිසා, පූජකවරයෙකුගේ දෙවියන් වහන්සේ වුන්ට දීලා තිබෙන මාර්ග ගැන නොදන්නාකම නිසා සමහර අනුවන මිනිසයන් Taman දන්න ප්‍රකාරයෙන් එක එක තර්ක ගොඩනගමින් ඉන්නවා. එයාට ඕන දේවල් ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. එයා ආස කරපු දේවල් එයා පොඩි කාලේ ඉඳලම ඔක්කොම ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ලෙවි වංශයට ඔවුන් ආස කරපු කිසි දෙයක් ලැබිලා නැහැ. ඒ පූජකවරුන්ට, දෙවියන් වහන්සේගේ සුද්ධ පූජකවරුන්ට දෙවියන් වහන්සේ ඔවුන්ට ඒ අවසරය දීලා නැහැ. අනිත් මිනිස්සු වගේම ඒ පූජකවරු කැමති සමහර දේවල් ලබා ගන්න. ඔවුනුත් කැමති තමන්ගේ සේවාවන් වර්ධනය කරන්න. තමන්ගේ දේවල් ගොඩනගන්න. ඒ උනාට කිසිසේත්ම වුන් ආස විදිහට ඒව අද දක්වාම කිසි කෙනෙක්ට තමන්ගේ ශක්තියෙන් ගොඩනගන්න අවසර ලැබිලා හෝ ඒව කරන්න පුළුවන් වෙලා නැහැ. ඒ ගැන නොදන්න මේ අනිත් ගෝත්‍රවල සහ අනිකුත් ඇදහිලිවන්තයන්, සමහර පඬිත ඇදහිලිවන්තයන් මොකද්ද කරන්නේ? දෙවියන් වහන්සේගේ ශුද්ධ සේවකයෙකුගේ කැපවීම, ඔවුන් තම ආසාවල් අතහැරලා දෙවියන් වහන්සේට සේවය කරන විදිහ නොහඳුනන සමහර ඇදහිලිවතුන් මොකද්ද කරන්නේ? එයාලා ප්‍රශ්න කරන අපි මෙහෙම දෙන්න ඕනද? මේවා ඕනද? ඇයි එයාලට බැරිද ජොබ් එකක් කරලා සල්ලි හොයාගන්න? ඇයි එයාලට බැරිද වෙනම සල්ලි හොයන්න? අපේ දසයෙන් කොටස දෙන්න ඕනද? ඒ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සුද්ධ මාර්ග වලට කීකරු වෙන්නේ නැති අනුවන, Tamanට ඇහැට පේන පමණින් ක්‍රියා කරන අනුවන මිනිසයා. ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් ඵලයක් උපදින්නේ නැහැ. ව්‍යවස්ථාවල කියලා තියෙන දේ ප්‍රශ්න නොකර කරන්න අවශ්‍යයි. සමහර අය Tamanට ලැබෙන දේ වැරදියට භාවිතා කළා වෙන්න පුළුවන්. සමහර දේව සේවකයන් Tamanගේ වාසියට වැඩ කළා වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඔක්කොම මනින්නත් බෑ. ඒ දේව සේවකයන් වැරදියට ඒ දෙන දේ පාවිච්චි කළත් නැතත් ඔබ ලියවිල්ල කියලා තිබෙන ප්‍රකාරයට ඔබ උන්වහන්සේගේ සභාව ගැන සැලකිලිමත් වෙලා ඔබ ඒ දේ කරන්න පටන් ගත්තොත් ඒ පූජකයෝ ඒක හරියට කරාද නැද්ද කියන එක වැඩක් නැහැ. ඔබ කරන කැපවීමට අදාළ ප්‍රතිඵලය උන්වහන්සේගේ සභාවේ සෙනගට ඇදහිලිවතුන්ට අනිවාර්යෙන් උන්වහන්සේ විසින් ලබා දෙනවා. ඒක කියලා තියෙනෝනේ. එතනින් එහාට ඒ පූජකවරු හරියට පාවිච්චි කළාද, පූජකවරු වංචාවක් කළාද, පූජකවරු ඒක හරියට පරිහරණය කළාද, ඒක දෙවියන් වහන්සේ ඒ අයත් එක්ක විනිශ්චය කරයි. දෙවියන් වහන්සේ විනිශ්චය කරන මේ පේනෝනේ. මේ ලෙවීවරු, ලෙවී පුත්‍රයා එදා කරපු එක වරදකට මේ වංශයක් දඬුවම් ලබලා ඉන්න විදිහ වාට පේනෝනේ. ඉතින් දෙවියන් වහන්සේ දන්න විනිශ්චය කරන විදිහ. එයා හරියට කරාද, වැරදියට කරාද, අපේ පාස්ට් හොඳට ඒක මෙහෙයුවද, ඒක ඒ ලැබුණු මුදලින් හරි දෙයක්ද වැරදි දෙයක්ද කළේ, ඒක සභාවේ ඉන්න කිසිම ඇදහිලිවන්තයෙක්ට අදාළ නැහැ. ඒක දෙවියන් වහන්සේ සහ ඒ දේව සේවකයා අතර තියෙන දෙයක්. එයා වැරද්දුවොත් මේ විදිහට දෙවියන් වහන්සේ අනිවාර්යෙන් එයාගේ ක්‍රියාව හැටියට එයාට ප්‍රතිඵල දීලා ඇති. අනිවාර්යෙන් ඒව එහෙම තමයි. මේ බලන්න අද දක්වා මේ පොළවේ අවසානයේ දක්වා එදා ලෙවි කියන පුත්‍රයා අර ෂෙකෙම් කියන තරුණයාට කරපු අසාධාරණය මේ පොළොව පවතින තුරු ඒ වංශය පිට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? දෙවියන් වහන්සේ දන්නේ නැද්ද ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙන්න? දෙවියන් වහන්සේ මිනිසුන්ගේ හදවත් මැනලා කිරලා ප්‍රතිඵල දෙන විදිය හොඳට දන්නවා. ඒවා ඉදිරියටත් ගමන් කරනවා. ඒ නිසා ඔබ අවංකව යටහත් වෙලා උන්වහන්සේ ඉදිරියේ අවංකව උන්වහන්සේට කතා කරලා උන්වහන්සේ කියන දේ ඔබ කරන්න ගත්තොත් ඔබගේ ක්‍රියාවට ඔබටත් දෙවියන් වහන්සේ ප්‍රතිඵල දෙයි. ඒක දෙවියන් වහන්සේ දෙනවා. ඉතින් අපේ යුතුයකම තමයි ඔබ වෙනුවෙන් ඒ සියලු දේ අතහැරලා, අපේ සියලු ආසාවල් අතහැරලා මේක ව්‍යාපාරයක් කරගන්නේ නැතුව ඔබට උන්වහන්සේ කියන සේවය කිරීම. ඒ නිසා තමයි අපි මේ මොනවත් ගැන සඳහනක්වත් කරන්නේ නැතුව ඔබට දෙවියන් වහන්සේ කියන සේවය මේ විදිහට කරගෙන යන්නේ. අපි දෙවියන් වහන්සේගේ පූජක වංශය. උන්වහන්සේගේ පූජකවරු අපි. උන්වහන්සේ විසින් කැඳවීම දීපු පූජකවරු. ලෝකයෙන් වෙන් වෙලා, ලෝකේ ආසාවන් වලින් වෙන් වෙලා දෙවියන් වහන්සේ දෙන දෙයක් කාලා බීලා උන්වහන්සේ දෙන දෙයක් මත යැපිලා ගමන් කරන උන්වහන්සේගේ පූජක වංශය. එබැවින් උන්වහන්සේ දෙන දෙයින් පමණයි අපි ජීවත් වෙන්නේ. ඔබට එම සේවය ලබා දීම තමයි අපේ එකම අරමුණ. ඒ වගේම ද්විතීය කතාවේ 18 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 15ට ලියා ඇති පරිදි ඇදහිලිවන්ත අනිත් සෙනගටත් ඒ වගේම ඊශ්‍රායලයේ අනෙකුත් ගෝත්‍ර 11ටත් වගකීමක් තිබෙනවා. ඒ පිළිබඳව 3 වෙනි පදයේ සිට 15ට ලියවිලා තිබෙනවා. ඒක අපි කියමු මේ වෙලාවේ. ඒ කොටස ඊශ්‍රායලයේ ඉතුරු ගෝත්‍ර වලට කියලා තිබෙනවා. අපි ඒ කොටස කියමු 3 වෙනි පදයේ සිට. සෙනගගෙන් එනම් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ යාගයක් පිණිස ඔප්පු කරන තැනැත්තන්ගෙන් පූජකයන්ට ලැබිය යුතු කොටස මේය. ඉස්සරහ ගාතයක්ද දෙකසන්ද
ආමාශයද පූජකයාට දිය යුතුය. නුඹේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද තෙලින්ද ප්‍රථම ඒවාත් නුඹේ බැටළුවන්ගෙන් ප්‍රථම ලෝමත් ඔහුට දීපන්න. මක්නිසාද නුඹේ දෙව් ස්වාමින් වහන්සේ ඔහු සහ ඔහුගේ පුත්‍රයන්ද ස්වාමින් වහන්සේගේ නාමයෙන් සෑම කල්ලිම සේවය කිරීමට සිටින පිණිස නුඹේ සියලු ගෝත්‍රවලින් ඔහු තෝරාගස්සේක. මුළු ඊශ්‍රායෙලි කොතන නමුත් තිබෙන නුඹේ යම් නුවරක පොරොත්තුව සිටින ලෙවියෙක් එතනින් පිටත් වී ස්වාමින් වහන්සේ තෝරා ගන්න ස්ථානයට තමාගේ සිතේ මුළු ආශාව ඇතුව ආවොත් එහි ස්වාමින් වහන්සේ ඉදිරියේ සිටින ලෙවිවරුන් වන තමාගේ සියලු සහෝදරයන් කරන්නාක් මෙන් ඔහු තමාගේ දෙවියන් ස්වාමින් වහන්සේගේ නාමයෙන් සේවය කෙරේවා. තමාගේ පිය උරුමය විකිණීමෙන් ලැබෙන දෙය හැර කන පිනිස ඒකාකාර කොටස් ඔවුන් සමග ඔහුට ලැබිය යුතුය. හරි මොකද්ද කියන්නේ? කොහේ හරි ලෙවිවරයෙක් ගිහිල්ලා සේවයක් පටන් ගන්න ගියොතින් යම් පූජාවක් කරන්න ගියොත් ගෝත්‍රවලට කිව්වා නුඹලා ප්‍රශ්න කරන්නේ නැතුව ඔවුන්ට එම සේවාව කරගෙන යන්න අවස්ථාව දෙන්න අවශ්‍යයි. ඒ වගේම තමයි අදත් යම් පූජකවරයෙක් කිව්වොත් අපි මේ ප්‍රදේශයේ සේවයක් කරන්න යන්නේ යම් ගමකට ඇවිල්ලා යම් ප්‍රදේශයකට ඇවිල්ලා කිව්වොත් අපි දැන් සේවයක් පටන් ගන්න යන්නේ ඒ පූජකවරුන්ට එතන සේවා පටන් ගන්න ඉඩක් නැහැ, ගෙවල් නැහැ, ශාලාවක් නැහැ. එතන මොනවත් කරන්න දේවල් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රදේශයේ ඉන්න ඇදහිලිවතුන්ගේ යුතුයකම තමයි මොකද්ද? මෙතන මොකද්ද කියන්නේ? ලෙවිවරයෙක් ගිහිල්ලා පූජකවරයෙක් ගිහිල්ලා කොහේ හරි ප්‍රදේශයක දැන් මෙන්න මෙතන දෙවියන් වහන්සේට අපි සේවයක් ගොඩනගන්න අවශ්‍යයි කියලා කිව්වොත් ඔහු කියන විදිහට එතන ඒ සේවය ගොඩනගන්න අවසර දෙන්න අවශ්‍යයි. ඒක නුඹේ තියෙන දෙයක් දීලා වෙන්න පුළුවන්. නුඹ සතු දෙයකින් ඒ අයට ඇරයුම් කළා වෙන්න පුළුවන්. නුඹ සතු දෙයක් දීලා එහෙනම් මෙන්න මෙතන සේවය කරගෙන යන්න කියලා දීලා වෙන්න පුළුවන්. එලෙස ඒ ලෙවි පූජකවරුන්ට සහ වර්තමානයේ සිටින දෙවියන් වහන්සේගේ පූජකවරුන්ට එම අවසරය දීලා ඔවුන් කියන විදිහට මේ දේවල් කරගෙන යන්න ඉඩ දෙන්න අවශ්‍යයි. ඒ තුලින් ලැබෙන ඵලය දෙවියන් වහන්සේ ඔබත් එක්ක බලාගෙන ඒක ඔබට දෙවියන් වහන්සේ ඒක බලාගනි. උන්වහන්සේ කියන දේ කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම ලෙවි වංශයේ අනිකුත් ගෝත්‍ර වලට කිව්වා මේ ඊශ්‍රායල් වංශ අනිත් ගෝත්‍ර වලට කිව්වා ඊශ්‍රායල් වල නුඹලා ලෙවි පූජකවරුන්ව රැක බලා ගන්න අවශ්‍යයි. ඔවුන්ගේ අනික් දේවල් ගැන සැලකිලිමත් වෙලා ඔවුන් ගැන බලන්න අවශ්‍යයි. මොකද මේ දේශයේ බෙදද්දී උඹ හොඳට මතක තියාගන්න අවශ්‍යයි. ගෝත්‍ර 11ක් තියෙද්දී දේශයේ බෙදුවේ කොටස් 11කට විතරයි. ගෝත්‍ර 12ක් තිබ්බා. කොටස් 11කට බෙදලා උඹලා අතරේ බෙදුවා. ලෙවි වංශයට මුකුත් නැහැ. ලෙවි වංශයට කන්න බොන්න විදිහක් නැහැ. නුඹලා මං කියපු විදිහට ඒ දේවල් කළේ නැත්තම් ඒ විදිහට නුඹලා මේ සේවාවන් ගොඩනගා ගන්න අවශ්‍යයි කියලා ලෙවි වංශය සහ අනික ලෙවි කියන පූජකවරු සහ අනිකුත් ඊශ්‍රායල් අනිකුත් ගෝත්‍ර අතර තිබෙන සම්බන්ධතාවය කොහොම වෙන්න ඕනද කියන එක දෙවියන් වහන්සේ මේ ස්ථානයේ පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම තමයි අදටත් උන්වහන්සේගේ පූජකවරු සහ අනිකුත් සෙනග අනිකුත් ඇදහිලිවතුන් අතර තිබෙන සම්බන්ධතාවය හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. පූජකවරු දිවා රෑ නොබලා ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේ කියන සේවයේ නිරත වෙලා සිටින්නට අවශ්‍යයි. ඔවුන් කලටත් අකලටත් දැන් ඔබට මේ පේන්න අවශ්‍යයි. අපි මේ දින ගාන පුරාම මේ සේවය ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ පාමුල ඉඳලා ඔබට උන්වහන්සේගේ පණිවිඩ රැගෙන ඇවිල්ලා අපි මේ ඔබ වෙනුවෙන් මේ සේවය කරනවා. එලෙසම අනිකුත් දේව සේවකයන්ොත් Taman මුළු කැපවීමෙන් Tamanට පැවරිලා තිබෙන රාජකාරිය දැන් අපිට පැවරිච්ච රාජකාරිය අපි කරනවා. අනිත් අයට පැවරන රාජකාරිය ඔවුන් කරන්න අවශ්‍යයි. එක එක සේවකයන්ට දී තිබෙන ප්‍රකාරයට ඒ දේවල් කරන්න අවශ්‍යයි. ඔවුන් ආස කරන දේ නොලැබෙනව වෙන්න පුළුවන්. ඒ වුණාට ඔබ දෙවියන් වහන්සේට අවනත වෙලා උන්වහන්සේ ඔබව කැඳවන සේවයේ අනිවාර්යෙන් නිරතව සිටින්නට අවශ්‍යයි. කලටත් අකලටත් දිවා රෑ නොබලා ඔබ උන්වහන්සේ දෙන සේවය මොකද්ද? ඒ සේවයේ නුඹලා සියලුම සේවකයන් දෙවියන් වහන්සේ කැඳවපු පූජක වංශය එම සේවයේ නිරත වෙන්න අවශ්‍යයි. ඒ වගේම ඒ පූජකත්වයට පැමිණුනේ නැති අනිකුත් සියලු ඇදහිලිවතුන් අනිත් රැකියා කරන ව්‍යාපාර කරන අනිත් සෙනගටත් වගකීමක් තිබෙනවා. ඔබ ඒ පූජකවරු ගැන බලන්න අවශ්‍යයි. ඔබේ සභාව ඔබ කොහෙද සභාවට යන්නේ? ලංකාවේ සභාවකටද වෙන රටක සභාවකටද? එතන ගියාම එතන වෙන හරි වැරදි හොය ඉන්න බෑ. ඒ තැන් ඔබ දෙවියන් වහන්සේ ඔබට කියලා තියෙන ප්‍රකාරයට ඔබ සතු දෙයින් දීලා තමයි ඒ සභාවන් ඉදිරියට වර්ධනය වෙන්නේ. ඒ ස්ථානවල කැප වෙලා ඉන්න අවංක සේවකයන් සමහර අය වැරදියට වැඩ කරනවා ඇති. ඒවා කිව්ව විදිහට දෙවියන් වහන්සේව බලාගනි. ඒවා අපිට වැඩක් නැහැ. ඒක දෙවියන් වහන්සේ විනිශ්චය කරන්නේ. අනිත් සීලු සේවකයන් ඉදිරියට යා යුතු විදිහ දෙවියන් වහන්සේ බලාගනි.
ඒ වෙනුවෙන් ඔබට දී තිබෙන වගකීම ඔබ අනිවාර්යෙන් නොපිරිහෙලා ඉටු කළ යුතුයි. ඒක දෙවියන් වහන්සේ ද්විතීය කතාවේ සියලු සෙනගට දීපු නියමයක්. වර්තමානයේ මුළු ක්‍රිස්තියානි සභාවට සහ ඒ සියලු අදහිලවතුන්ට දෙවියන් වහන්සේ ව්‍යවස්ථාවෙන් දීපු නියෝග ඒවා. ඒවා තම තමන්ට ඕන විදිහට කඩ කරන්න කිසි කෙනෙක්ට අයිතියක් නැහැ. මේ දෙපිරිස අතර සම්බන්ධතාවයේ නිසිලස කොට නැගුණොත් නුඹට ලැබෙන දෙයින් කොටසක් සේවය උදෙසා දීලා, ඒ වගේම කැප වෙලා ඉන්න පූජකවරු සේවය වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වෙලා අනෙකුත් බැටළුවන් උදෙසා තම ජීවිත පරිත්‍යාගයෙන් තම ආසාව බලන්නතුව සේවය කිරීම කියන මෙන්න මේ දෙපිරිසේ නියම එකමුතු කමෙන් තමයි මේ සභාව ඉදිරියට යන්නේ. ඒ වගේම ඔබ කරන දේ තුලින් තමයි ඒ ක්‍රියාවෙන් පූජකවරුත් ඉදිරියට ආශිර්වාද ලබලා ගමන් කරනවා. පූජකවරුන්ගේ සේවාවනුත් සාර්ථක කරගන්න දෙවියන් වහන්සේ උපකාර කරනවා. ඒ වගේම අනෙකුත් සියලු ඇදහිරි වන්තයන්ට මේ ලියවිලි වල ලියා තිබෙන ප්‍රකාරයට උන්වහන්සේ කියපු විදිහට එම තමන්ට පැවරුණු වගකීම කරන්නේ කවුද? ඔවුන් දෙවියන් වහන්සේ කියපු විදිහට ආශිර්වාද ලබනවා. ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? මාගේ නාමයෙන් පැමිණෙන කුඩා තැනැත්තෙට නමුත් නුඹ ඇල් වතුර වීදුරුවක් පමණවත් දෙන්නේද? එය මට දුන්නේය. එහි ආශිර්වාදය මහත්ය. ඒ අනිත් අයට කියපු එක. ඒ වගේම සේවකයන්ට මොකද්ද කිව්වේ? නුඹලා ගමනක් යනකොට වහන් පයලා නොයන්න. ගමනට මල්ලක් රැගෙන නොයන්න. ගමනට අවශ්‍ය මුදල්, පසුම්බි, කෑම බීම මොනවත් අරගන්න නැතුව නිකන් යන්න. ගියාම නුඹට කවුරු හරි නිවසක ඉඩ දුන්නොත් එතන ඉඳගෙන සේවය ගොඩනගන්න. ඒක තමයි ජේසුස් වහන්සේ ගෝලියොන්ව පිටත් කරලා යද්දි, ගෝලියෝ 72ක් පුහුණු කරලා පිටත් කරලා යද්දි ඔවුන්ට දීපු උපදෙස්. මේ දෙපිරිසට දීපු උපදෙස් හරියට පිළිපැද්දොත් මේ සියලු ක්‍රිස්තියානි සභාවන් වලට හරි විදිහට ඉදිරියට යන්න පුළුවන්. මේ පූජකවරු ව්‍යාපාර හෝ තමන්ට ඕන දේ තමන්ට ඕන විදිහට ගොඩනගා ගන්න ගියොත් සේවය බිඳ වැටෙනවා. ඒ වගේම සභාවේ ඇදහිලිවතුන් අනිත් අය ගැන කල්පනා කරන්නේ නැතුව ආත්මාර්ථකාමී විදිහට තමන්ට ලැබෙන දේයින් තමන් විතරක් ජීවත් වෙන්න ගියොත් මේ සේවය බිඳ වැටෙනවා. මේ දෙපිරිසේ එකතුව මගින් සභාව ශක්තිමත්ව ඉදිරියට යනවා. ඒ වගේම ඔබ සියලු දෙනා උන්වහන්සේ ලියවිලි ලියා තිබෙන ප්‍රකාරයට දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගෙන් බැසෙන සියලු ආශිර්වාද නුඹලා සියලු දෙනා අත් කර ගන්නවා. අපි මේ වෙලාවේ උන්වහන්සේ අද අපිට ලබා දුන්න පණිවිඩය පිළිබඳව ස්තුතිවන්ත වෙලා අපි මේ වෙලාවේ යාඥාවට ඇතුල් වෙමු. ඔබට ස්තුති වේවා අපගේ දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔබ වහන්සේ මේ වෙලාවේ අපට මඟ පෙන්වූ බැවින් අපි නොදැන හිටපු කාරණා ඔබ වහන්සේ අපට පෙන්වා දුන්න බැවින් අතීතයේ පිය පරම්පරාවන් වල පටන් ඔබ වහන්සේ මිනිස්යන්ගේ ක්‍රියාවල හැටියට ප්‍රතිඵල දීපු විදිහත් ඒ ඇති වුණ සමහර අයහපත් ප්‍රතිඵල වලින් මිදෙන්නට ඔබ වහන්සේ ඒ වංශවලට ලබා දුන්න අනෙකුත් මාර්ගෝපදේශත් අපිට ඉගෙන ගන්නට සලස්වපු නිසා ස්තුතියි. එමෙන්ම මේ දෙපිරිසට අදාළව ද්විතීය කතාවේ 18 වෙනි පරිච්ඡේදයේ කියා තිබෙන එම නියමයන් වලට අනුකූලව ගමන් කරන්න අපිට උගන්වුන නිසා ස්තුතියි ස්වාමීනි. පූජකවරු දිවාරෑ දෙක නොබලා කලටත් අකලටත් තම ආසදේ අතහැර තම කම නසාගෙන තමන් ආස දේවල් පසක තබා දෙවියන් වහන්සේ කියන සේවය කරන්න අවශ්‍යයි. එලෙසම සියලු ඇදහිලිවතුන් සියලු කිතුණුවන් තමන්ගේ සභාවන් වල වර්ධනය ගැන තමන්ට දෙන දෙයින් ඒ වෙනුවෙන් කියලා තිබෙන ලියවිල්ල කියා තිබෙන ප්‍රකාරයට ඒ කොටස් වෙන් කරලා ඒ තුලින් දෙවියන් වහන්සේ දෙන ආශිර්වාද අත් කර ගන්න පිණිස ඔබ දෙවියන් වහන්සේ කියන නියමයන්ට යටහත් වෙන්න අවශ්‍යයි. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීනි. මේ මොහොතේ ඔබ වහන්සේ අපට මේ සියලු දේවල් තුලින් මඟ පෙන්වූ බැවින් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා අපගේ දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. මේ මොහොතේ අපි 34 වන දිනේ ඔබ වහන්සේගේ අතට කැප වෙනවා පියාණන් වහන්සේ. අපි අද දවස මුළුමනින් දෙවියන් වහන්සේට බාර කරලා යාඥා කරමු. මේ වෙලාවේ සම්බන්ධ වෙන සිස්ටර් කුමාරි අද දවස බාර කරලා මේ වචනය ගැන ස්තුති කරලා යාඥා කරන්න. මයික් එක ඔන් කරගන්න. හලෙලූයා. සුද්ධ දෙවි පියාණනි, ඔබ වහන්සේට ස්තුති කරන අද වචනය නිසා ඔබ වහන්සේගේ ඒ උතුම් වචනයෙන් තුලින් අපිව ශක්තිමත් කරමින් අද දවස පුරාම ඔබ වහන්සේ අපි නොදන්නා දේවල් වලින් මගේ දෙවි පියාණනි අපේ ආත්මේ පුරවපු නිසා ඔබට ස්තුති කරනවා මගේ දෙවි පියාණනි. ඔබට ස්තුති වේවා. ඔබට ස්තුති වේවා මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ සුද්ධ වචනය තුල තිබෙන ගැඹුරු දේ සැඟවුණු දේ ඔබ වහන්සේගේ දේවදාසය තුලින් අපිට අපේ ආත්මයට ඔබ වහන්සේ ලබාලා දීලා ඔබ වහන්සේ අපේ ආත්ම ශක්තිමත් කරපු නිසා ඔබට ස්තුති කරනවා මගේ දෙවි පියාණනි.
ඔබ වහන්සේගේ ස්වර්ගයේ මන්නා වලින් අපේ ආත්මය දවසින් දවස ඔබ වහන්සේ පුරවමි ඉහළට ඉදිරියට ගෙනියනවා මගේ තාත්තේ අපිව ශක්තිමත් කරනවා අපි නොදන්නා බොහෝ දේවල් වලින් ඔබ වහන්සේ අපිව ඉහළට ඉදිරියට ගෙනියන දෙවි පියාණනි ඔබට ස්තුති වේවා ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ නිසා ඔබට ස්තුති කරනවා අපට යන්න මාර්ගයක් නැති තැන මාර්ගයක් සාදා දීපු දෙවි පියාණනි කිසිම බලාපොරොත්තුවක් නැති අපට බලාපොරොත්තුවක් දීලා ඒ බලාපොරොත්තුව කරා ඔබ වහන්සේ අපිව ගෙනියන දෙවි පියාණනි ඔබ වහන්සේට සම්පූර්ණ යටත් වෙනවා කීකරු වෙනවා ඔබ වහන්සේගේ උතුම් වචන නිසා ස්තුති කරනවා ඔබ වහන්සේ තෝරාගත්තු ඒ 16 නිසා ස්තුති කරනවා මගේ දෙවි පියාණනි ඔබ වහන්සේගේ බලයෙන් ශක්තියෙන් ඒ ප්‍රඥාවෙන් පුරවන නිසා ස්තුති කරනවා ඔබ වහන්සේගේ උතුම් සුද්ධ දෑතට ඒ දේවදාසයාද ඒ වගේම ඇදහිලිවන්තයන්ට සියලු දෙනා බාර කරනවා මගේ දෙවි පියාණනි දවසින් දවස අපිව ශක්තිමත් කරන්නා උතුම් දෙවි පියාණනි ඔබ වහන්සේට අද දවස සම්පූර්ණ බාර කරනවා ඔබ වහන්සේගේ වචනේ තුල ජීවත් වෙන සියලු දෙනාට අද දවසෙත් ඔබ වහන්සේ ලබා දෙන දෙවි පියාණනි ඔබට අද දවස සියලුම දෙනා බාර කරනවා යටත් කරනවා නාසරු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමේන් ආමේන් අපි නැවත වතාවක් 34 වන දිනේ මධ්‍යම රාත්‍රී යාඥාව සමග සමාවෙන්න අද සිකුරාදා දවස නිසා අපි හවස 5ට නැවත වතාවක් ශුද්ධාත්මයන් වහන්සේ සමග සම්බන්ධ වීමේ යාඥාවට ඇතුල් වෙනවා අද දවසේ සම්පූර්ණ निराහාර දිනයක් විදිහට අපි සබත් දවසට සූදානම් වීම සඳහා අපි අද දවස වෙන් කරලා තිබෙනවා ඒක නිසා ඒ निराහාරය තුල බොහෝ අය රැඳිලා සිටිනවා කියලා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාව වෙලාවෙන් හවස 5ට අපි ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වීමේ යාඥාව තුළට ඇතුල් වෙමු. හැමෝටම ජේසු පිටයි. ජේසු පිටයි පාස්ටර් ජේසු සියලු දෙනාටම ජේසු පිටයි පාස්ටර්